Unlimited History. අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු ලෙසින්ම සඳුදා දවසේ සඳුදා 7:30 වෙනකොට අපි ඔක්කොම රේඩියෝ ඉස්සරහාවට කැන්දන අපේ Unlimited History වැඩසටහන ආරම්භ කරන්න අදත් අපි සූදානම්ෙන් ඉන්නේ. ඉතින් අද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි පහුගිය සති දෙක පුරාවටම මොන්රාගල රුහුණ ප්‍රදේශයේ අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග ඒ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු පිළිබඳව අපි වැඩසටහන් දෙකක් ගෙනාවා. ඇත්තටම එක වැඩසටහනක අපි මූලික වශයෙන්ම කතා බහ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී විග්නේශ්වරන් මහත්මයා සිංහල භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව. ඉතින් ඉතාමත් හොඳ පිළිතුරක් මහාචාර්ය රාජ් සෝමදේවයන් අපිට ලබා දුන්නා. ඉතින් දැන් අද දිනේ මේ 28 වෙනිදා තමයි අද සන්ධ්‍යාවේ තමයි දැන් පැය කිහිපයකට කලින් තමයි එතුමාගේ මාස එකහමාරක විතර මේ පුරාවිද්‍යා සමීක්ෂණ කටයුත්ත මොණරාගල දිස්ත්‍රික්කය තුළ වෙල්ලස්සේ හඬ සංවිධානයෙන් සංවිධානය කරපු ඒ සමීක්ෂණ කටයුත්ත ඉවර වුණේ. ඉතින් එතුමා අද වැඩේ ඉවර කරලා හෙට උදෑසනම නැවත කොළඹ නගරේ බලා පිටත් වෙයි. කෙසේ වෙතත් අද අපේ වැඩසටහන යම්කිසි ආකාරයක නවමු ආකාරයක් ගන්නවා. ඒ සඳහා අපි අද සිටන් අපි මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙනුත් අදහස් වුණේ එතුමා වගේම අපේ රටේ පුරාවිද්‍යාවට ඉතිහාසයට විශාල සේවයක් කරන විද්වතුන් පුරාවිද්‍යා විශාරදයින් ඉතිහාසඥයින් අපේ රටේ බොහොමයක් ඉන්නවා. ඔවුන්ව ජාතියට හඳුන්වා දීමේ වැඩසටහනකුත් අපි Unlimited History වැඩසටහන ඔස්සේ අපි මේ සතිය සිට අද සිට ආරම්භ කරනවා. මාසකට හමාරකට සැරයක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග මේ කතිකාව එක්තරා ආකාරයක ගඟක් වගේ ගලාගෙන යනවා වගේ මේ ගංගාවට අනිත් ප්‍රදේශවලින් එකතු වෙන තවත් ගංගා පෝෂණය කරන වැඩසටහනක් බවට පත් කරගන්න අපේ රටේ මේ පිළිබඳව පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණිකයන්ව ජාතියට හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනකුත් Unlimited History වැඩසටහන ඔස්සේ අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද එහි පළවෙනි වැඩසටහන ලෙස අපි අපේ රටේ විශේෂ පුද්ගලයෙක් මෑත කාලේ ඉතාමත් සංවාදයට කතා බහට ලක් වෙච්ච පුද්ගලයෙක්ව අපේ මැදිරියට කැඳවගෙන ආවා. අදත් ඉතින් එවැනි මොහොතකට තමයි අපි එළඹිලා තියෙන්නේ. පහුගිය දවස්වල ඔබට මතක ඇති වලල්ලාවිට ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික ලෙනක් පිළිබඳව අපේ මාධ්‍ය වාර්තා කළා. ඉතින් ඒ පිළිබඳව ඒ සොයා ගැනීම ඒ පිළිබඳව තොරතුරු හෙළිකිරීම පිළිබඳව කතා වුණේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා. එතුමා අපි මේ මොහොතේ අපේ මැදිරියට කැඳවගෙන ඇවිල්ලා තිනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා දැන් පුරාවිද්‍යා රාජ්‍ය යාන්ත්‍රයෙන් විශ්‍රාම ලබලා පර්යේෂකෙක් විදිහට කටයුතු කරමින් ඉන්නේ. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශ භාරව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට 2000 ඉඳන් 2013 දක්වා කාලය තුල අපේ රටේ පුරාවිද්‍යා විද්‍යාත්මක කැනීම් පිළිබඳව කටයුතු කරගෙන ගියා. අපි කලිනුත් විටින් විට සඳහන් කරපු ආකාරයට අපේ රටේ විද්වතුන් පුරාවිද්‍යාව පිළිබඳව කටයුතු කරන විද්වතුන් ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණිකයන් අපි මේ මණ්ඩපයට ගෙනල්ලා ජාතියට හඳුන්වා දීමේ වැඩසටහනක් හැටියටත් අපි Unlimited History වැඩසටහන දියත් කරලා තියෙනවා. ඉතින් අපි එතුමාව මේ මොහොතේ අපේ මේ වැඩසටහනේ මුල් හරියේදී එතුමා පිළිබඳව මේ රටට හඳුන්වා දීමේ කටයුත්ත අපි කරන්න සූදානම්. අපි ඔබතුමාගේ ශාස්ත්‍රීය ලිපි ඔබතුමාගේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. හැබැයි ඔබතුමා වැඩි මාධ්‍යයේ පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා ඔබතුමා කරන සොයා ගැනීමක් මාධ්‍යයේ පළවුණුත් අර දැන් පහුගිය දවස්වල වලල්ලාවිට සිද්ධියත් එක්ක ආය ආචාර්ය නිමල් පෙරේරා කියන නම කියවෙන්න ගත්තා. හැබැයි ඉතා දීර්ඝ කාලයක් ලංකාවේ වගේම මේ කලාපය තුලත් පුරාවිද්‍යා ගවේෂණවල නියැලිච්ච කෙනෙක් හැටියට මේ ක්ෂේත්‍රයේ ඉන්න උදවිය ඔබතුමාව ඉතා හොඳ ආකාරවම දන්නවා. මේ ඔබතුමාගේ මේ පුරාවිද්‍යා ගමන් මඟ පිළිබඳව අපි මේ මොහොතේ අහගෙන ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපේ net FM ශ්‍රාවකයන්ට පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ. අපි කොහෙන්ද පටන් ගත්තේ පුරාවිද්‍යාව පිළිබඳව ඔබතුමාට කොහොමද නැඹුරුවක් ඇති වුණේ? ওই කාරණා අපි කැමති ආචාර්ය නිමල් පෙරේරා මහත්මයා දැනගන්න. මම මූලික වශයෙන් 1978 දී පුරාවිද්‍යාව පිළිබඳව උපාධිය ලැබලා පෙරාදීන විශ්වවිද්‍යාලයෙන් 1979 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම සම්බන්ධ වෙනවා. කොහොමද ඉස්කෝලේ ගියේ ඔබතුමා?
මගේ මද්දුම් වැලිවේරිය මද්දුම් බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය. ඒක ගම වැලිවේරියද? මම ගම වැලිවේරිය. ඉන් පස්සේ මම උසස් පෙළ කිරීමට ඒ ආසන්නම ගමේ ඉස්කෝලයක් තිබුණා ඇඹරලුව සුභාසිරි මහාවිද්‍යාලය කියලා. ඒකෙන් අධ්‍යාපනය ලැබලා තමයි මම 1977 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මම සමත් වෙනවා. එහිදී මම පුරාවිද්‍යාව විෂයක් හැටියට උපාධිය ලබා ගන්නවා. 1979 දී මම උපාධිය ලැබලා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම සම්බන්ධ වෙනවා. ඇත්තටම ඒවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ බහර අධ්‍යක්ෂකවරයා තමයි ආචාර්ය සිරාන් දැරණිකල් මහත්මයා. ඉතින් ඇත්තටම මගේ වාසනාවට මම එතුමා යටතේ පරිශීලකයෙකු හැටියට මුලින්ම සම්බන්ධ වෙනවා. ඒතර ඔය අවස්ථාවේ ඔය වකවානුවේ තමයි ශ්‍රී ලංකාවේ ඔය පහත රට තෙත් කලාපයේ තියෙන ගල්ලෙන් කැණි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම මට මතක හැටියට 1978 දී කිතුල්ගල බෙලිලෙන. ඊට පස්සේ 1979 දී කුරුවිට බටදොඹලෙන. ඊට පස්සේ නැවත වරක් 1986 දී හොරණ පාහියන් ලෙන. ඇත්තටම මේ කැණීම් වලට මම සහභාගී වෙලා ආචාර්ය ශ්‍රීරාන් දැරණිකල් මහත්මයා යටතේ සම්පූර්ණ කැණීම් ක්ෂේත්‍ර පුරාවිද්‍යාව පිළිබඳ මට විශාල පුහුණුවක් ලැබුණා. ඒ වගේම මට ඒ අවස්ථාවේදී මේ මහත්මයා විශාල මට පන්නරයක් වුණා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට. ඉතින් ඇත්තටම මම ප්‍රාග් ඉතිහාසයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ පුරාවිද්‍යාව පිළිබඳව විශේෂ කැමැත්තකින් ඇල්මකින් කටයුතු කළා. ඒ පුරාවිද්‍යාව පිළිබඳව මේ සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් තෝරා නොගන්න ක්ෂේත්‍රයක්නේ පුරාවිද්‍යාව වගේ මේ ක්ෂේත්‍ර. අපේ රටේ සමහර නායකයෝ අහනවත් එක්කනේ පුරාවිද්‍යාව වගේ දෙයක් කරලා මොනවා කරන්නද කියලාත්. ඒක වෙනම කතාවක්. දැන් මං හිතන්නේ අන්ලිමිටඩ් ටෙස්ට් වැඩසටහන ඔස්සේ අපේ රටේ ජනතාව රටෙන් පිට ඉන්න ජනතාවත් දැනගන්නවා මේ පුරාවිද්‍යාව ඉතිහාසයේ ඉඳන් තමයි අපි කවුද කියලා මේ පොළොවේ අපි කවුද කියලා දැනගන්න කාරණේ හෙළිදරව් වෙමින් ඉන්නේ කියලා. ඔබතුමාට පුරාවිද්‍යාවට එන්න හිතුනේ ඇයි? පුරාවිද්‍යාව වගේ සබ්ජෙක්ට් එක තෝරගන්න හිතුනේ ඇයි? ඇත්තට මගේ කුඩා සන්දේ ඉඳලා මගේ ආසාව තිබුණා. මොකද මම උසස් පෙළ තෝරාගත්ත ඉතිහාසයේ විෂය. ඉතින් මට මේ අපේ රටේ තියෙන ඉතිහාසය අපේ උරුමය පිළිබඳව විශේෂ කුඩා කාලේ ඉඳලා විශාල කැමැත්තක් තිබුණා. ඉතින් ඇත්තට මගේ අරමුණ උනේ විශ්වවිද්‍යාලයේ ඇඩ්වාන්ස් ලෙවල් සමත් වෙලා කොහොම හරි පුරාවිද්‍යා විෂයක් හැටියට කරන්න. ඉතින් ඒක වාසනාව මට ලැබුණා. ඒ මොකද මගේ ඉතින් වෙන විෂයකට මම භූගෝල විද්‍යාවට බොහොම කැමතියි. නමුත් වැඩියෙන්ම කැමති පුරාවිද්‍යාවට. මොකද ඒකෙන් අපේ උරුමය අපේ රටේ ඉතිහාසය බින කියාපානවනේ. අනිත් එක ඇත්තටම උරුමය අපේ ඉතිහාසය දැනගත්තොත් තමයි අපිට අපේ අනාගතය අපේ අනාගත ගමන් මඟ අපිට හරි නිසියාකාරව මෙහෙවන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තම එනුත් මම වැඩියෙන්ම තෝරගත්තේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව. මොකද පුරාවිද්‍යාව කිව්වහම ඒකේ තියෙනවා කොටස් කීපයක් තියෙනවා. ඒකේ තියෙන කොටස තියෙනවා ඓතිහාසික පුරාවිද්‍යාව. කියන්නේ ඓතිහාසික පුරාවිද්‍යාව කියලා කියන්නේ ලේඛන කලාව. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ තියෙන මේ ලිඛිත ඉතිහාසය, මහා වංශය, දීප වංශය වගේ මහා වංශය වගේ කතා පුවත් මගින් ඉතිහාසය ගොඩනැගීම. ඒ කියන්නේ ලේඛන සාධක මගින් ඉතිහාසය ගොඩනැගීම. සාහිත්‍ය සාධක මත. ඔව්. විශේෂයෙන් එයත් ඇතුළත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව කියන්නේ මුල් පුරාවිද්‍යාව කියලා කියන්නේ මුළු මනින්ම කැණීමෙන් ලැබෙන ද්‍රව්‍යම අවශේෂ මතින් පුරාවිද්‍යාව ගොඩනගන්න ඕනේ. දැන් ද්‍රව්‍යම අවශේෂ කිව්වම ડોක්ටර් මේ ගල් මේ වලම් වෙන්න පුළුවන්, වලම් කටු වෙන්න පුළුවන්. ඒ කාලේ ජනතාව භාවිත කරපු දේවල්නේ. ඔව්. නේද? ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක්. අපි තව වචනයක් කවදා හරි මානවයා බිහි වෙච්ච දවසින් ඉඳන් අද ගල්ලුගේ කියලා කියනවා. අපි මානව සංස්කෘති ඉතිහාසයේ අපි වැඩි කාලයක් ඒ කියන්නේ දීර්ඝ කාලයක් අපි ජීවත් වෙලා තියෙන ගල්ලුගේ. දීර්ඝ කාලයක්. ඒ කියන්නේ අඩු තරමින් මිලියන 3කට වැඩි කාලයක්. ඔය අඩු කියන්නේ අපි ගල් මේ යකඩ හොයාගන්නා තුරු ඒ කියන්නේ අපි කියමු ක්‍රිස්තු පූර්ව 4000 5000 කාලේ යකඩ හොයාගන්නා තුරු මිනිසා හිටියේ සම්පූර්ණම ගල්ලුගේ. මිලියන 3ක් විතර. ඔව් 3ක් විතර. ඒ කියන්නේ ලක්ෂ 30ක විතර කාලයක්. ඔව්. ඒ කියන්නේ අපි කිව්වොත් ඒකට කියනවා ගල්ලව් තාක්ෂණය කියලා. මොකද අපේ ජීවන ක්‍රමය අපි ජීවත් වෙන්න ඔක්කොම යොදාගත්තේ මේ මුල්ම තාක්ෂණයනේ ගල්ලව්දනේ. ඔව්.
ඒ කියන්නේ මේ අපිට අතට පයට අල්ලලා අපේ ආහාර පාන සොයාගන්න පුළුවන් දෘඩ ද්‍රව්‍යයක් හැටියට අපිට මේ ගල් පාෂාණ තමයි මේ පාසුවෙන් හොයාගන්න මානකට තිබුණේ. ඒවත් ස්වභාවික දේවල්. අපි බොහෝ විට සිලායුධ එහෙම නැත්නම් පාෂාණ ඛනිජ වලින් තමයි මේ ගල්ලාව නිර්මාණය කරලා තින්නේ. ඊට පස්සේ අපි ගත්තොත් දැවත් යොදාගෙන තියෙනවා. නමුත් දැව කියන දේවල් මේ පුරාවිද්‍යා සන්දාන වල රැඳෙන්නේ නැහැ. මොකද අර ගල්ලාවුද පමණයි මොකද කාලයාගේ ඈමෙන් දිරන්නේ නැත්තේ. ඒ කියන්නේ දැව මේ දේවල් දිරා යනවා. ඒ කියන්නේ ඓන්ද්‍රික අවශේෂ තියෙනවනේ අපි සතුන්ගේ අවශේෂ, සාක අවශේෂ වැඩි ප්‍රමාණයක් ඒවත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් බොහෝ විට සන්දර්භ වලින් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ගල්ලුගේ තමයි මිනිසාගේ දීර්ඝ ඉතිහාසය. ඒතර අපි ඕන තැනක දැන් අපි කියමු දැන් අද මිනිස්සු ඇවිල්ලා ජාතිකත්වයට නැඹුරුලා ඉන්නවනේ. මම මේ සිංහලයා, දෙමළ මිනිසා, චීන මිනිසා, ජපාන නමුත් ගල්ලුගේ කියනකොට ජාතිකත්වයක් නැහැ. ඔක්කොම හිටියේ ගල්ලුගේ. ඒ කියන්නේ අපි වසර මිලියන 30ක් විතර, ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 30ක් විතර ජීවත් වෙලා තියෙන කිසිම ජාතියක් ජම්මයක් නැතුව. හරියට කිව්වොත් නැතුව ඔක්කොම එකම මානව කොට්ටාශයක් සේපියන් නවීන මානවයා. අපි වගේ ස්වරූපය ඇති මිනිස්සු අඩුතරමින් මේ මිනිස්සු. අපි ඒකට මේ අපිට ජාතියක් එහෙම නැත්නම් මේ අපි කුලය මලය හදාගෙන තාම අවුරුදු ලක්ෂයක්වත් නැහැ මං හිතන්නේ. නෑ. ඒ කියන්නේ ප්‍රාග්ඉතිහාසයට පුරාවිද්‍යාවට ජාතිකත්වයක් නැහැ. ඔක්කොම එකම මිනිස් කැලක්. හරි. දැන් ඊට පස්සේ ඔබතුමා මේ තමන්ගේ ආචාර්ය උපාධිය හදාරන්න සහ විවිධ පර්යේෂණ කටයුතු වලට නැඹුරු. ඔබතුමාගේ ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවම දන්න විදිහට ඔබතුමා නිම කරන්නේ. මට 2002 වසරේදී මාගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට මට ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික විශ්වවිද්‍යාලයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉතින් ඒක මගේ පුරාවිද්‍යා කටයුතු කරගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ විශ්වවිද්‍යාලේ මම ආචාර්ය උපාධිය ලබා ගත්තා 2004 වසරේදී. ඒ මොකක් සම්බන්ධද ආචාර්ය උපාධිය? විශේෂයෙන්ම දකුණු ආසියාවේ ප්‍රාග්ඉතිහාසය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ශිලාමයවලම්. ප්‍රාග්යිතිහාස ශිලාමයවලම්. ඒක දකුණු ආසියාවේ ප්‍රාග්ඉතිහාසය අපි විද්‍යාත්මක හැටියට කිව්වොත් ප්ලයිස්ටෝසීන යුගයේ අවසාන භාගයේ දකුණු ආසියාවේ ප්‍රාග්ඉතිහාසය. ඔය යුගය පිළිබඳවත් අපි අපේ ශ්‍රාවකයන්ට පුංචි පැහැදිලි කිරීමක් කරමුකෝ. මොකද්ද ප්ලයිස්ටෝන යුගය කියන්නේ කියලා? මේමයිද අපි මිනිසාගේ සංස්කෘතිය තියා ගත්තොත් එක අවදීන් තියෙනවානේ. අපි කියමු ගල් යුගය තියෙනවා. ඊට පස්සේ යකඩ යුගය තියෙනවා. ඊට පස්සේ ඓතිහාසික යුගය තියෙනවා. ඒ වෙලාව සංස්කෘතික ඉතිහාසය. නමුත් පෘථිවියටත් ඉතිහාසයක් තියෙනවා. දැන් පෘථිවිය බිහි වෙලා මිලියන මේ 4500කට වැඩිනේ. මිලියන 4500. ඔව්. ඉතින් ඒ කාලේ තුල මේක අද දක්වාම ඉතිහාසය තියෙනවා. මොහොම ගත්තට පස්සේ මේ විවිධ අවධි ගණනාවක් තියෙනවා. ඊට පස්සේ අවසාන අවධිය තමයි චතුර්ථික අවධිය. ඒ කියන්නේ අදින් මිලියන 2.6කින් පස්සේ තමයි අවධිය පටන් ගන්න. චතුර්ථික අවධිය. චතුර්ථික අවධිය ගත්තොත් ඒක නැවතත් අපි අවධි දෙකකට බෙදනවා. ඒකේ මුල් චතුර් කියන්නේ හතරයිනේ. ඔව් චතුර්ථික අවධිය. ඒකේ මුල් කොටස තමයි ප්ලයිස්ටෝසීන අවධිය. ප්ලයිස්ටෝසීන අවධිය කියන්නේ ඒක ඊටා දරුණු හිම අවධියක්. ඊට පස්සේ 10000 දක්වා කාලෙන් පස්සේ එන්නේ හොලෝසීන අවධිය. අද වර්තමානයේ අපි ජීවත් වෙන්නේ හොලෝසීන අවධිය. ඒ කියන්නේ මෑත අවධිය. එතකොට මේ අවධියට විද්‍යාඥයෝ හඳුන්වනවා චතුර්ථික අවධියට මිනිසාගේ අවධිය කියලා. ඒ කියන්නේ මිලියන 2.5න් පස්සේ තමයි මිනිසා අපි වගේ ශාරීරික ලක්ෂණ නැති නවීන මිනිසා බිහිවීම, නවීන මිනිසා පරිණාමයට පත්වීම මේ ලෝකයේ පුරා විශේෂයෙන්ම අප්‍රිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය හා ආසියා මහද්වීපයේ මුල්වට ජනාවාස කරලා අවසානයේදී අදින් අවුරුදු 60000න් පස්සේ කාලෙදී නවලව ඒ කියන්නේ ඇමරිකානු මහද්වීපය, ඕස්ට්‍රේලියානු මහද්වීපය ජනාවාස කරනවා. ඉතින් ඒකට අපි කියනවා මේ අවධියට කියනවා මිනිසාගේ අවධිය. ඒ මිනිසාගේ සීලම හපංකම් කරලා තියෙන මේ අවධිය තමයි. ඔව්. ඔක්කොම මිනිස් ක්‍රියාකාරකම් මේ කාලේ තමයි. හරි. දැන් එතකොට දැන් මේ අපි ඉදිරියටත් ඔබතුමාගේ විද්‍යාත්මක පර්යේෂණත් එක්ක මේ කතාබහ ඉදිරියට අරන් යන්. දැන් අපි
අපිට විශේෂයෙන් ඔබතුමා කැඳව ගන්න ලැබිච්ච ප්‍රස්තුතයත් වලල්ලාවිට සිද්ධියනේ. මේක තමයි පහුගිය සති දෙක තුනකට කලින් පත්තරවල හෙඩ්ලයින් ගිය පත්තරවල මුල් පිටුවල පළවෙච්ච ප්‍රධාන පුවතක් බවට මාධ්‍යයේ ප්‍රධාන කතාකාරක් ඇති වෙච්ච පුවතක් බවට පත් වුණා. මොකද්ද මේ වලල්ලාවිට ලෙන? මොකද්ද මේක මීට කලින් හොයාගෙන තිබිච්ච තැනක්ද? නැත්නම් ඔබතුමාගේ මැදිහත් වීමෙන් මුල් වරට හොයාගත්ත තැනක්ද? මොකද්ද මේ සිද්ධිය? මෙහෙම වුණේ ද ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර කවය බටහිර ප්‍රාදේශීය කාර්යාලය තුලින් මේ ස්ථානය කලින් ගවේෂණය කරලා තියෙනවා. මොකද ඒ කියන්නේ පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා අනපනත් අනුව කිසියම් සංවර්ධන කටයුත්තක් කිරීමට පෙර ඒ ප්‍රදේශයේ ගවේෂණය කරනවා. ඒතකොට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් මේ ප්‍රදේශයේ ගල්ලෙන් කැඩීම් පරීක්ෂා කරලා තිබුණා. එතකොට මේ ගල්ලන්ට යාබදව කොටසක ගල් කැඩීමේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර දීමට මේගොල්ලෝ පුරාවිද්‍යා පරීක්ෂණයක් කළා. ඒකට අපි කියනවා පුරාවිද්‍යා බලපෑ මැගීම කියලා. ඒ අවස්ථාවේදී ඒ සිදු කරන යනකොට මේ ගල් එන ඒගොල්ලන්ට වාර්තා වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලලා තියෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව වැඩිදුර මගෙන් පැහැදිලිවීමක් කිරීමට මට ආරාධනා කළා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයනරාල් ආචාර්ය සිරාන්දර් සෙනරත් දිසානායක මහත්මයා මට ආරාධනා කරලා ඒ කණ්ඩායම කළා මේ ගල්ලෙන් පරීක්ෂා කරලා බලන්නයි කියලා. ඊට පස්සේ මම පරීක්ෂා කරලා බලාපුවාම මට තේරුම් ගියා මේක ස්ථීර වශයෙන්ම ප්‍රාග්ඓතිහාසික ජනාවාසයක් බව. ඉතින් ඒක තමයි සිද්ධිය. දැන් එතනින් එහාට ડોක්ටර් මේ පරීක්ෂණ කටයුතු දිගින් දිගටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරි ඔබතුමා හරි දිගින් දිගටම කරන්න අරමුණක් තියෙනවද? කොහොමද? නෑ මම හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායම් ගණනාවක් යොදවලා මේ ස්ථානයේ භූමි සලකුණු ඒ ස්ථානයේ හරියට හඳුනා ගන්නවා. ඒ කියන්නේ සීමා මොකක්ද කියලා. එතකොට මේකේ තැන්පත් ප්‍රමාණය. ඊට පස්සේ මම හිතුවා මේක ඉදිරියේදී මුලින්ම පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් හැටියට මේගොල්ලෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැසට් කරනවා. රජයේ දේපොළක් හැටියට. තාම ඒ ගැසට් එක නිකුත් වෙලා නැහැ. මම හිතනවා මේක මේ වෙනකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක ඉස්ලාම හරියට හඳුනා ගන්න ඕන. මේක ලේඛනගත කරන්න ඕන. ඊට පස්සේ මේකේ මේ පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් හැටියට නීතිමය කටයුතු සිදු කරනවා. දැන් ඊට පස්සේ දැන් ඔබතුමා මේ විෂය ප්‍රාමාණිකයෙක් හැටියට සමහරලාට බැලූ බැල්මටත් සමහර දේවල් නිගමන වලට එන්න පුළුවන්. මම කියන්නේ විද්‍යාත්මක නිගමන නෙමෙයි. ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේ ලෙනත් බටදොම ලෙන, ෆායියන් ලෙන මේ වගේ බෙලි ලෙන වගේ අපේ රටේ ඉතාමත් වැදගත් ස්ථානයක් දරන ලෙනක් බවට පත් වෙන්න පුළුවන් කියන අදහස ඔබතුමා තුළ තියෙනවද? ඔව්. ඇත්ත ස්ථීර වශයෙන්ම. මොකද මම පරීක්ෂා කරලා බලා මේ ගල්ලෙන පිහිටලා තියෙන්නේ පහතරට තෙත් කලාපේ නිර්දිදික කොටසේ. ඒක අපි කියනවා නම් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මේ කොට්ටාස ආසන්නේ. ඉතින් මේ ඇත්තටම ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය කියන්නේ ප්‍රාග්ඉතිහාසයේ ඉතාම වැදගත් වෙනවා. මොකද දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරාණතම පැරණිතම ජනාවාස ව්‍යාප්ත වෙලා තියෙන මේ පහතරට තෙත් කලාපේ. උදාහරණයක් හැටියට පාහියන් ලෙන. එතකොට දැන් මෙම ස්ථානයේ අපි බැලුවොත් කාර්ය මේ ගල්ලෙනේ ස්ථීර වශයෙන්ම මානව ජනාවාසයක් හැටියට කියන්න පුළුවන්. මොකද ගල්ලෙන අවට පරිසරය. ගල්ලෙන පිහිටලා තියෙන ඉතාම උස් ස්ථානයක එතින්ලා බලාපුවම හොඳට වටා පිටා හොඳට පේනවා. අනිත් එක ජල පහසුව තියෙනවා. තවත් කාරණයක් තමයි ප්‍රාග්ඓතිහාසික මානවයාට ජීවත් වෙන්න පුළුවන් සුදුසු වාතාවරණයක් තියෙනවා. මේ හිරු එළිය නිතරම ගලා එනවා. හිරු එළිය හොඳට කියන්නේ ලෙන ඇතුළට ලෙනට වැටෙනවා. ඊට පස්සේ මේකේ මේ ස්ථානයේ තියෙනවා මේ තවත් අතින් ගත්තොත් මේක පුරාවිද්‍යාත්මක සාධක ස්ථීර වශයෙන්ම තියෙනවා. මතු පිට විසිරලා තියෙනවා ප්‍රාග්ඓතිහාසික මානවය භාවිතා කරපු ශිලාමය අවශේෂ විසිරලා හැමතැනම තියෙනවා. ඒකම සතුන්ගේ අවශේෂයක් තියෙනවා. මොකද ඒ කාලේ ප්‍රාග්ඓතිහාසික මානවයා දඩේම සහ පළවැල නෙලා ගැනීම තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒ අවශේෂ යම් ප්‍රමාණයකින් විසිරලා තියෙනවා. අනිත් අතින් බැලුවොත් මේකේ තම්පත් ප්‍රමාණය බොහොම නිර්වුල්. ඔව්. මොකද පහතරට තෙත් කලාපයේ ගල්ලෙනක් කියන්නේ මිනිසුන්ට එකම නිවහන.
මොකද නිතරම වර්ෂාවල් වැටෙනවානේ. දැන් අපි කියමු ඝර්ම කලාපී වර්ෂාවනන්තනේ තියෙන්නේ. ඉතින් ඇත්තට වශයෙන්ම මිනිසාගේ මේ ගල් ලෙනක් එහෙම නැත්නම් ගල් ආවරණයක නිතරම ඒ ආරක්ෂාව පතන්න ඕන. වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න අවුරුදු මිලියන 3ක් විතර තිස්සේ මිනිස්සුන්ට තිබිච්ච එකම ආවරණය තමයි ස්වාභාවිකව ගල් වලින් නිර්මාණය වෙච්ච ගෙවල්. එහෙම නැත්නම් ගල් ලෙන්. ඔව් ගල් ලෙන්. ඉතින් මේක ගත්තොත් මේ ගල් ලෙන කටාරම් කොටලා නැහැ. කටාරම් කොටන්නේ අපි සාමාන්‍යයෙන් සෑහෙන පස්සට කාලයකට පස්සේ සාමාන්‍ය ලංකාවේ ගල් ලෙන් විශාල ප්‍රමාණයක් කටාරම් කොටලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් දැන් විහිළි කලාපේ ඒ වගේම පහතරට තෙත් කලාපේ සමහර ගල් ලෙන් කටාරම් කොටලා තියෙනවා. ඒ කියන්නේ ඓතිහාසික මුල් අවදීදී. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේවා ලෙන් විහාර බවට පත් කරලා තියෙනවනේ. ඔව් ඒ කියන්නේ ලෝකේ ආගම් ඇති වුණාන් පස්සේ තමයි දහම් ඇති වුණාන් පස්සේ තමයි නෑ ඒක හේතුවක් තියෙනවා. දැන් ගල් ලෙන කටාරම් කොටනවා කියන්නේ ඒ ගල් ලෙන තෙමෙනවා. ඇතුළේ තෙමෙනවා. ඇතුළේ තෙමෙනවා. දැන් මේ ගල් ලෙන නිකන් ස්වභාවිකව ආවරණය වෙලා තියෙනවා. එහෙම කියන්නේ ඇතුළට වතුර එන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. දැන් ඔබතුමාගේ දැන් මේ අපි දැකලා තියෙනවානේ දැන් බටදෝමල් ලෙන, පායියන් ලෙන වගේ ලෙන් ගත්තත් පසුව ඒවා ආගමික ස්ථාන බවට පරිවර්තනය වුණානේ. ඔව්. මේ ලෙනත් එහෙම යම්කිසි කාලයක ඓතිහාසික යුගයේදී හරි යම්කිසි ස්වාමින් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් හරි විහාරස්ථානයක් බවට හරි පරිවර්තනය වුණේ නැති තැනක්ද? ඔව් නැති තැනක්. ඒ කියන්නේ වඩා තව ලේසි පුරා පාව මේකේ වචන තියෙනවා මේකට අපි කියනවා ප්‍රයිමරි ඩිපොසිට්. ඒ කියන්නේ ප්‍රාථමික තැන්පත්. අපි සෙකන්ඩරි ඩිපොසිට් කියලා කියනවා. ඒ කියන්නේ ද්විතීය තැන්පත්. ඒ කියන්නේ මේ තැන්පත්කාරී ගල් ලෙනක වැදගත්ම දේ තමයි මේ පාංශු ස්තර. ඒ පාංශු ස්තර නියෝජනය වෙන්නේ මිනිස්සු ජීවත් වූ බවට සාධක. හැම පාංශු ස්තරයක්ම යුගයක් නියෝජනය කරනවා. යුගයක් නියෝජනය කරනවා. සාමාන්‍ය ප්‍රාග්ධිතිහාසය ගත්තොත් දැන් පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. දැන් අපි මේ අද ඉන්නේ 2020 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ දැන් ඒ පස් තැන්පත් ඒ පාංශු තැන්පත් වීමට නොයෙකුත් හේතුන් බලපානවා. එකක් තමයි මානව ක්‍රියාකාරකම්. දැන් මිනිස්සු ගල් ලෙනට ආහාර ද්‍රව්‍ය අවශේෂ අරන් එනවනේ. සතුන් ඒව ආහාර අවශේෂ. ඉතින් ඒවා අවශේෂ තැන්පත් වෙනවා. අලුගුඩ වල ගහනවා. දැන් සවත් වේරාට ස්වභාවික හේතුනුත් වෙනවනේ. ගල් ලෙනේ කොහොම ගල් ලෙනේ වහලේ කඩා වැටෙනවා පොඩි පිටි ගල් කැලි වැටෙනවා. දූවිලි එකතු වෙනවා. ඕක විශාල ප්‍රොසෙස් එකක්. ඒක දීර්ඝ කාලයක්. ඒතකොට තැන්පත් වීම සිදු වෙන්නේ මිලියන ගාණක් තිස්සේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් මගේ අත්දැකීම හැටියට දැන් කුරුවිට බටදඹලෙන සාමාන්‍යයෙන් තියෙන්නේ මීටර් 3ක පස් තැන්පතු පමණයි. ඒ කියන්නේ මීටර් 3ක් විතර ගියාට පස්සේ පිහිටි පොළව. එතනින් එහාට තමයි ගොඩනැගෙන්නේ. දැන් පිහිටි පොළව කියන්නේ ස්වභාවික එකේ මිනිස්සු නැහැ. දැන් අපි දැන් කැණීමේදී ප්‍රතිපත්තිය තමයි අපි ඕනම කැණීමක් කරන්නේ පිහිටි පොළව දක්වා පමණයි. ඒක මානව ක්‍රියාකාරකම් වලින් තොර. ඒ කියන්නේ පිහිටි පොළවේ සිටින මානව ක්‍රියාකාරකම් පටන් ගන්න. ඒතකොට ඒවත් තැම්පත් වීමට විශාල කාලයක් ගත වෙනවා. කොහොම ගිහලා අපි පස් අඟලක් තැම්පත් තියෙන බොහෝ විට අවුරුදු 2000ක් වෙන්න පුළුවන්. ඒතකොට මීටර් 3ක් කියලා කියන්නේ අපි කැණීම් කරපු කුරුවිට බඩදඹලෙන ගත්තොත් ඒක පාන්දු විස්තර තියෙනවා අදින් අවුරුදු 37000 ඉඳලා අදින් අවුරුදු 12000 දක්වා. සාමාන්‍ය හිතා ගන්නකො දැන් මීටර් 3ක පරාසය. දැන් පාහියන් ලන ගත්තත් එහෙමයි. දැන් පාහියන් වල අඩියම පස් තට්ටුව. කාල නිර්ණය කියලා තියෙනවා අදින් අවුරුදු 48000ට. ඒ කියන්නේ මුල් වල ජනාවාස ඇති වෙලා තියෙන්නේ දැන් තියෙන සාධක අනුව. අදින් අවුරුදු 40000ට ඉස්සර වෙලා. ඊට පස්සේ ටික ටික මේක ගොඩ ගිහිලා ඒක අවසානයේදී අවසාන පස් තට්ටුව කාල නිර්ණය කියලා තියෙනවා අදින් අවුරුදු 4000 පමණ කාලයට. ඉතින් බත්තොත් ඒකත් සාමාන්‍ය මීටර් 3ක වගේ වෙනසක්. හරි දැන් මේ කෙසේ වෙතත් දැන් මේ වලල්ලාවිට ලෙනත් එක්ක ඔබතුමා ඇත්තට මෙතන නිරීක්ෂණය කරන්න ගියේ මේ පුරාවිද්‍යා නිරීක්ෂණයකට වඩා එතන මේ ගල් කොරියක සිද්ධියක් කළා කියලා මාධ්‍යවල පළ වෙලා තිබුණා. දැන් විශේෂයෙන්ම අපේ නිලධාරි මට ආරාධනා කළා මේ මොකද මම ශිලාමය වලම් පිළිබඳව අපි දන්නවා. මොකද ඒව සැබෑ මානව කෘතින් හැටියට හඳුනා ගන්න හැකියාවක් තියෙන්න ඕන. හොඳ ඇහක් තියෙන්න ඕන, අත්දැකීමක් තියෙන්න ඕන. දැන් සමහර විට දැන් මතු පිටේ තියෙන ශිලාමය වලින් තමයි අපිට කියන්නේ මේක මිනිස්සු හිටපු ගල් ලෙනක්ද නැද්ද කියන එක. එතකොට මේවා සැබෑ මිනිසුන් කරපු සැබෑ මානව කෘතින්ද කියන එක සොයා බලලා ඉතින් අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ මට ආරාධනා කළා. ඉතින් මට ඉතින් ඒගොල්ලෝ එක්ක ඉස්ලාම ගියේ. මේ ගල් ලෙන බලන්න.
හරි අපි දිගින් දිගටම ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමත් එක්ක මේ සංවාදය මේ සාකච්ඡාව මේ සාකච්ඡා මණ්ඩපය ඉදිරියට ගෙනියමින් තියෙන්නේ. ඔබ දන්නවා අද අපි සමුදා අන්ලිමිටඩ් වැඩසටහන විශේෂ කොට අපේ රටට අපි පියවරක් ඉදිරියට තබමින් අපි අදහස් කළා අපේ රටේ මේ පුරාවිද්‍යාව පිළිබඳව ඉතිහාසය පිළිබඳව සහ අපේ රටේ ඓතිහාසිකත්වය පිළිබඳව ප්‍රාමාණිකයන් රටට හඳුන්වා දෙන්නත් මේක අවකාශයක් කරගන්න ඕනේ කියලා මේ ඉතිහාසය ගැන තියෙන උනන්දු වගේම ඒ පිළිබඳව කතිකා කරන ඒ පිළිබඳව සොයා ගැනීම කරන විද්‍යාඥයනුත් අපේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඔවුන් මොනවද මේ රටට කරලා තියෙන්නේ කියන කාරණේ දැනගන්න ඕනේ. ඉතින් ඒ ආරම්භක පියවරක් විදිහට තමයි මේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාව එතුමා මේ දවස්වල ගාල්ල ප්‍රදේශයේ යම්කිසි ආකාරයක පුරාවිද්‍යා අධීක්ෂණ කටයුත්තක නිරලා ඉන්න අතරතුර අපි අද දවසේ ගෙන්න ගත්තේ. ඉතින් අපි ඉදිරියටත් අපේ වැඩසටහනේ මේ විරාමෙන් පස්සේ ප්‍රවෘත්ති විරාමෙන් පස්සෙත් අපි එතුමාත් එක්ක එතුමා විශේෂයෙන් අදාළ කොට කතා බහ කරන ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව අපේ 2500ටත් එහා අපිට තියෙන මේ හෙළයන්ට තියෙන අවකාශය ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව එතුමා කරලා තියෙන පරීක්ෂණත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. Unlimited History අපේ ජාතික කතාව. අපි තව විනාඩියක් අරගෙන සඳහන් කරන්නම් අපේ ඉතිහාස සහ පුරාවිද්‍යා දේශන මාලාව පිළිබඳව විශේෂයෙන් පාසල් ගුරුවරුන්ට කරන දේශන මාලාවට විශාල වශයෙන් ආරාධනා ලැබෙමින් තියෙනවා. ඉතින් ඔබේ පාසලේ සහ ඔබේ අධ්‍යාපන කොට්ටාශයේ ඔබ කැමති නම් විශේෂයෙන් මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ පිරිස සමග මේ දේශන මාලාව ඔබේ ප්‍රදේශයට ගෙන්වා ගන්න කැඳවා ගන්න ඔබට පුළුවන් 0112507080 0112507080 කියන අපේ කාර්යාලය දුරකථනයට කාර්යාලය වේලාවන් තුල කතා කරලා ඒ පිළිබඳව විස්තර දැනුම් දෙන්න. නැත්නම් අපේ YouTube බලන කෙනෙක් නම් අපේ YouTube නාලිකාවේ වැඩසටහනේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙන ඊමේල් ලිපිනයන් ඔස්සේ ඒ දුරකථන අංක ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි සාකච්ඡාවට පිවිසෙමු. ආචාර්යතුමනි දැන් ඔබතුමාගේ විෂය තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව තමයි ඔබතුමා විශේෂයෙන් කතා බහ කරලා තින්නේ. අපි බොහොම ප්‍රාථමික තැනකින්ම පටන් ගමුකෝ. ඔබතුමාගේ සොයා ගැනීම සහ අධ්‍යයනයන් එක්ක බැලුවම අපේ රටේ ප්‍රාග් ඉතිහාසය කොච්චර ඈතකට මේ වෙනකොට දිවෙනවා කියලා හොයාගෙන තියනවද? එහි තියෙන වැදගත්කම මොකක්ද? නුවන් මහත්මයා අපේ රටේ ප්‍රාග් ඓතිහාසික උරුමය කියන්නේ පුරාවිද්‍යා උරුමයේ ඉතාමත්ම වැදගත් කොටසක්. මේ උරුමය ගත්තොත් මූලික වශයෙන්ම දකුණු ආසියාවේ තියෙන රටවල් අතර අපි ගත්තොත් ප්‍රාග් ඓතිහාසික සංස්කෘතික ඉතිහාසය අපි තාක්ෂණික වශයෙන් කතා කළොත් මධ්‍ය පුරාතන ශිලා යුගයේ ඉඳලා අඩුතරමින් ජාමිතික සූද්‍ර ශිලා යුගයේ දක්වාම සාධක අපේ රටේ තියෙනවා. අපි කාල නීරණ විද්‍යාත්මකව ගත්තොත් අදින් වසර 1,50,000 ඉඳලා අදින් වසර 4,000 දක්වාම අපේ රටේ ප්‍රාග් ඉතිහාසය තියෙනවා. මේ වෙනකොට හොයාගෙන තියෙනවා. දැන් මං කිව්වේ දැන් 1,50,000 පමණ දිනවාකම ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ තියෙන එක්තරා කොටසක් තියෙනවා. ඒකට කියනවා අපි ඉරණමඩු පාන්දු සැකැස්ම කියලා. ඒකේ ප්‍රධාන ස්ථානයක් තමයි බූන්දල සහ පතිරාජවල. පතිරාජවල. ඒ කියන්නේ අර ඔස්සන්ගොඩ කියලා තියෙන ඔස්සන්ගොඩ ඒ රතුපස් කලාපය. ඒ කියන්නේ ඒක ලොකු තැන්නක් තියෙන රතුපස්. ඒ කියන්නේ වෙරළබඩ තියෙන විශාල සුවිශේෂී භූවිද්‍යාත්මක කලාපයක්. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ගිය හැටිය තියෙනවා හරි අමුතු තැනක් කියලා. ඔව්. ඒකට අපි තාක්ෂණික වශයෙන් කියන්නේ තාක්ෂණික නාමය තමයි ඉරණමඩු පාන්දු සැකස්ම කියලා. ඒවා මුල් වට හොයාගත්තේ ඉරණමඩු උතුරේ මාංකුලන් අවට ඉරණමඩු කලාපය. පහුගිය කාලේ ඉරණමඩු ජලාශය ඒ අවට වෙරළබඩ තීරෙන් ඒක මුලින්ම ඒක නම් කරලා තියෙන ආචාර්ය සිරාන්දරණග මහත්තයා ඉරණමඩු පාන්දු සැකස්ම කියලා. ඒකේ ඒ කියන්නේ ගිනිකුණ්ඩක ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අර මං කිව්ව ඔස්සන්ගොඩ බූන්දල පතිරාජවල ඒ ස්ථානවල තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මුල්ම මිනිසුන් ජීවත් වූ බවට ස්ථීර වශයෙන්ම විද්‍යාත්මක සාධක අපිට ලැබෙන්නේ. ඒක 1972 දී ආචාර්ය ශ්‍රාන්දරණ මහත්තයා කැණීම් වලින් හොයාගෙන තියෙනවා එම ස්ථානයේ අදින් වසර 1,50,000කට ඉස්සෙල්ලා මිනිස්සු හිටියයි කියලා.
මොකද ඇත්තටම මානව අවශේෂ හම්බෙලා නැහැ. නමුත් මිනිසුන් භාවිතා කරපු ශිලාමය වල හම්බෙලා තියෙනවා. එතකොට කියන්න පුළුවන් මිනිස්සු හිටියා කියලා. ඒවා සැබෑ මානව කෘතීන්. මොකද ඒවා පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය කරලා තියෙනවා. ඒවා ගත්තොත් දැන් යුරෝපයේ එක්තරා සංස්කෘති ඉතිහාසයේ එක අවධියක් තමයි මුස්ටේරියානු සංස්කෘතිය කියලා. ඒකේ මධ්‍ය පුරාතන ශිලා යුගයේ. ඒතකොට මේ මධ්‍ය පුරාතන ශිලා යුගයේ එක සංස්කෘතිය තමයි මුස්ටේරියානු සංස්කෘතිය. ඒක මුලින්ම ප්‍රංශෙන් තමයි හොයාගත්තේ. එයා සමාන ගල් ආයුධ වාර්තා වෙනවා අපිට මේ බූන්දල පතිරාජවලින්. ඒක කාලින් එකලා තුන ඒ තට්ටුව 1,50,000 පමණ කාලයට. හැබැයි මෙතනින් හම්බෙන්නේ ගල් ආයුධ පමණයි. නමුත් මානවස්ති සතුන්ගේ අවශේෂ කිසිවක් හම්බෙන්නේ නැහැ. මොකද අර වියලි කලාපීය ජීර්ණ ක්‍රියාවලිය හින්දා මේ සතුන්ගේ අවශේෂ ඉතුරු වෙලා නැහැ. නමුත් ගල් ආයුධ දිරාපත්ලා තියෙනවා. ඒ පස්වල තත්ත්වය අනුව නමුත් ගල් ආයුධ තියෙනවා. ඒක එක කොටසක් තියෙනවා 1,50,000ට කාලීන කරලා තිනවා. තව අවධියක් තියෙනවා 28,000ට කාලීන කරලා තියෙනවා. ඒ අවධිය ඉතාම වැදගත්. ඒක නවීන මිනිසාගේ අවධිය. එතන ජීවත් වෙච්ච මිනිස්සු අපි කතා කරන පහත රට දෙත්‍රාපයේ ගල්ලෙන් වල විසුවන්ට බොහෝ විට සමානයි. ඒ කියන්නේ මේ ඔබ YouTube වැඩසටහන දකිනවා නම් ඔබ ගෙදර ඉඳන් රේඩියෝ එක අහගෙන ඉන්නා නම් ඔබ අහලා පාලා බලන්න ඔබට ඇස ගැටෙන මිනිස්සුන්ගේ ස්වභාවය දරන මිනිස්සුන්ට තමයි නවීන මිනිස්සුන් කියන්නේ. අපි වගේ මේ ඉස්ස කඳ ගාත්‍රා ටික මේ විදියට සැකස්ම තියෙන මේ වගේ කතා බහ කරන කටහඬක් තියෙන මිනිසුන්ට තමයි නවීන මනුස්සයා කියලා කියන්නේ. ඔව්. ඇත්තටම නවීන මිනිසා කියන්නේ ඇත්තටම අපිට වගේ මොලයක් තිබුණා. ඔව්. මොලේ ඒක අපි කියනවා මොලේ කපාල ධාරිතාව කියලා කියනවා. අපි හා සමානයි. දැන් අපිට පුළුවන් නම් මේ මිනිස්සු ගිය ලෝකයකින් එළවෙමින් මෙහාට ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නලා ඒ මිනිස්සුත් මේ තාක්ෂණය ඉගෙන ගත්තා නම් ඒ මිනිස්සුන්ටත් ඒ ඉගෙන ගන්න පුළුවන් ධාරිතාවය තියෙනවා. ඔව් ඒක නවීන මිනිසා කියන්නේ. දැන් තාක්ෂණ ඉස්සරහ වෙනස්. ඔව් ඒ කාලේ සාපේක්ෂ තාක්ෂණයක් ආචාර්යතුමා පාවිච්චි කරලා තියෙනවා නේවන්නේ ඔය ගල් මෙවලම් කියන්නේ. ඔව් ගල් මෙවලම් කියලා. දැන් අපි සතෙක් දඩයන් කරන්න අද තුවක්කුව පාවිච්චි කරාට එදා සමහරලාට ගල් කැබැල්ලක් වෙන්න පුළුවන් ආයුධයක් හැටියට සකස් කරගෙන පාවිච්චි කරලා තියෙනවා. දැන් කොහොමද දැන් කෙනෙක්ට බොහොම සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ දැන් අපි ඔය සමහරලාට ගල්ලෙන් වලට ගියාම ඔය කැට කැබිලිටි ගල් කැට එහෙම ඒවා දැකලා තියෙනවානේ. දැන් එකපාරටම ඔබතුමන්ලා වගේ පුරාවිද්‍යාඥයෙක් මෙහෙම පෙන්නලා ඉඳන් කියනවා මේක ඒ කාලේ පාවිච්චි කරපු ගල් ආයුධයක් කියලා. සාමාන්‍ය කෙනෙක්ට හිතන්න ඕක ඉතින් ඔය ගල් කෑල්ලක් නේ කියලා. කොහොමද මිනිසා විසින් සකස් කරගත්ත ගල් ආයුධයක් සහ මේ සාමාන්‍ය ගල් කැබැල්ලක් වෙනස් වෙන්නේ? ඔව් ඇත්තටම නුමල් මහත්තයා කියපු කාරණේ මාත් එකඟ වෙනවා. දැන් මං වුණත් ඔය විශ්වවිද්‍යාලෙදී බොහෝ විට මම අහනවා ගල් ආයුධ කියන්නේ මොනවද කියලා. මම පෙන්නනවා මේ තිරුවාන කැබලි. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා මෙයන් කපන්න පුළුවන්ද? මෙයන් සූරන්න පුළුවන්ද? මොකද ඒගොල්ලෝ කවදාකවත් හිතන්නේ අපි කවදාකවත් ගල්ලුගේ හිටියයි කියලා. මොකද නවීන මනසින් කල්පනා කරන්නේ. මොකද අපි වැඩි කාලයක් ස්මාර්ට් මනසෙන් තමයි කල්පනා කරන්නේ. ඒ කිසි කෙනෙක් හිතන්නේ මේවා සැබෑ මානව කෘතියින් කියලා. මොකද බොහෝ දෙනෙක් සැක කරනවා. මේ කපන්න පුළුවන්ද කියලා. අපි කල්පනා පිහිය ඒ වගේ ඒවා දේවල් පාවිච්චි කරන්න. ඒවන බය බලන්න. ඇත්තටම ඔක් ගත්තොත් මේ විශාල තාක්ෂණයක් තියෙනවා. ඒකට අපි කියනවා ශිලාමෙවලම් තාක්ෂණය කියලා. දැන් අපි ගත්තොත් දැන් මේ තාක්ෂණය ගත්තොත් අද සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි අලුත් තාක්ෂණයකට පිවිසිලා. දැන් මෑතක් වනතුරු ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජිනිවරු ඔය 18 සියවසේ මුල් අවධිය දක්වා මේ තාක්ෂණය භාවිතා කළා. ඒක අප්‍රිකාවේ යම් ගෝත්‍රික මිනිස්සු මේ තාක්ෂණය පාවිච්චි කළා. නමුත් ඒ මිනිස්සු හැකියාව තියෙනවා. යම් දැන් ඕස්ට්‍රේලියාවේ යම් ඇබෝරිජිනිවරු අතරින් සමහර කොට ගල්ලා අද පවා හදන්න පුළුවන්. මොකද විශාල තාක්ෂණයක් තියෙනවා. මේ තාක්ෂණය අද භාවිතා කරන්නේ විශ්වවිද්‍යාලවල දියුණු විශ්වවිද්‍යාලවල ලෝකේ දැන් ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තේ බටහිර රටවල තියෙන ඒ විශ්වවිද්‍යාලවල එක අංශයක් තියෙනවා. මේක විශේෂ විෂයක්. නමුත් ශ්‍රී ලංකාවේ මේක විශ්වවිද්‍යාලවල මේක විෂයක් හැටියට මේක බොහොම අඩුයි. දැනුවත් භාවය අඩුයි. ඒ හින්දා ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද අපිට මේ ගල්ලෙන් විශේෂයෙන්ම ගත්තොත් දැන් පහත රට තෙත් කලාපයේ තියෙන ගල්ලෙන්
වල මේ සාධක අනිවාර්යයෙන්ම තියෙනවා. මේව හඳුනා ගැනීමේ හැකියාව ඇති පුරාවිද්‍යතුන් බොහොම විරලයි. ඒක විශාල අර්බුදයක්. ඒ කියන්නේ අපේ රටේ මේ වර්තමාන પરම්පරාවට ඒ දැනුම සක්‍රීය වශයෙන් යන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඒක ඉතාමත් දැන් මම ඉඳිරිట్లా ගිහිල්ලා ඔය උගන්වනවා. ඒ අරෙන්න ඉතින් මේක සක්‍රීය දායකත්වයක් වෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ විශේෂඥභාවයේ තියෙනත් ගල්ලායුධ සම්බන්ධයෙන්. ගල්ලායුධ විෂයම. ගල්ලායුධ විෂයම. මොකද දැන් අපි ගත්තොත් දැන් ශිලාමය ගත්තොත් ප්‍රාග් ඉතිහාසය ගත්තොත් දැන් මේකේ විකාශනයක් තියෙනවා. දැන් මානව පරිණාමය කියන්නේ අපි නූතන මානවයාගේ විකාශනය සමගම ශිලාමය තාක්ෂණයේ විකාශනයක් තියෙනවා. ඒකත් එන්නෙන් දියුණු වුණා. දැන් අපි ගත්තොත් දැන් අදින් අවුරුදු 48000 වෙනකොට එහෙම නැත්නම් අදින් අවුරුදු 28000 වෙනකොට මේ ශිලාමය තාක්ෂණ ඉතාමත්ම දියුණුවේ උපරිම අවස්ථාව ලැබිලා තියෙනවා. උපරිම අවස්ථාව. ඒ කියන්නේ අපිට කියනවා ඒකට විශේෂ ගල්ලායුධ විශේෂයක් තියෙනවා. ජ්‍යාමිතික හැඩේ ශූද්‍ර ශිලාමය වලම් කියලා. ඒ ගල්ලායුධ ගත්තොත් ඉතාමත්ම කුඩයි. සාමාන්‍ය සෙන්ටිමීටර් 2ක් විතර ඇති. ඒකේ එක පැත්තක කැපුම් ධාරයක් තියෙනවා. අනිත් පැත්ත පිටිපස්ස පැත්ත මොට කරලා තියෙනවා. ඉතින් ඒවා බොහෝ විට පාවිච්චි කරලා තියෙන ඊතල තුඩු හැටියට. ඒ වගේම මේ ආයුධ එකට අලෝලා තනි ආයුධයක් හැටියට භාවිතා කරලා තියෙනවා. ඊතල කිව්වම අපිට මේ අපේ වෙදගේ ඇතුළු පිරිස පහුගිය දවස්වල කරපු සොයා ගැනීමත් මතක් වුණා. මේ ලෝකේ මුලින්ම ඊතල පාවිච්චි කරපු පිරිසක් ලංකාවේ හිටියා කියලා කරපු සොයා ගැනීමත්. මොකද දකුණු අප්‍රිකානු මහද්වීපය හැරුණාම අපේ රටෙන් තමයි ජ්‍යාමිතික ශූද්‍ර ශිලාමය වලම් හම්බ වෙන්නේ. අප්‍රිකාවෙන් පස්සේ. ඒ කියන්නේ වඩා ඈත කාලෙට අයිති. අප්‍රිකාවේ මහද්වීප මේ මුලින්ම ඒව පාවිච්චි කරපු මිනිස්සු මෙහි ලංකාවේ ඉඳලා තියෙනවා. ඔව් අප්‍රිකා මහද්වීප ගත්තේ අවුරුදු 60000 වෙනකොට මේ ජ්‍යාමිතික ශූද්‍ර මේවලම් තාක්ෂණය භාවිතා වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී අපි ස්ථීරයෙන් අපිට කියන්න පුළුවන් අදින් අවුරුදු 48000 30000 පමණ කාලෙ වෙනකොට මේ තාක්ෂණය අපිට තිබෙනවා. ඒකම තමයි ඔබ සඳහන් කරපු මේ අර දුන්න සහ ඊතල විදීමේ තාක්ෂණය. මෙතනදී මතක තියාගන්න මේ දුන්න යකඩ නෙමේ. දැන් සමහර විට ඕකේ අපි පාඨකයාට වැරදි වැටහීමක් වෙනවා. මේක මේ දුන්න ඊතලයේ කිව්වහම අපි දැකලා තියෙන්නේ මේ අර යකඩ වලින් හදන ඊතලනේ. ඒක නෙමේ. මෙතනදී කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් මම කතා කරන විදිහ අර ඊතල් තුඩු හැටියට කුඩා ගල්ලාවුද. ජ්‍යාමිතිකට සූත්‍රශිලා මෙවලම් වගේම තව එකක් තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රාග්යිතික මානවයාගේ තාක්ෂණ එක කොටසක් තමයි ශිලාමය වලම් වගේම සතුන්ගේ ඇට කටු වලින් ආයුධ නිර්මාණය කිරීම. හරිද? එතකොට මේ ඊතල නිර්මාණය කරලා තියෙන්නේ සතුන්ගේ ඇට කටු වලින්. විශේෂයෙන් ගත්තොත් දැන් ඔය හම්බාවෝ ඒතර වඳුරන්ගේ තද අස්ති වලින් ගාත්‍රා වලින් ඒ ඇටකටු කපලා ඒවා දෙකට පළලා ඒවා හොඳට උරච්චි කරලා හොඳට පොලිස් කරලා ඒවා දෙකට පලන්න උරච්චි කරන්න ගන්න ඇත්තෙත් ගල්ලායුධම. ඔව් ගල්ලායුධ තමයි. ඒ තාක්ෂණය. ඒතර යකඩ හොයන්න තිබුණේ නැහැ. නෑ. ඒක දෙකට පළලා ඒවා හොඳට උරච්චි කරලා තියෙනවා. හොඳට අර උපමට්ටම් වෙනකම්. ඔව්. ඒතර උල් ගලක දැන් අපි දන්නවනේ ගෙදර වුණත් අපේ ඉස්සර පීයක් මුවක් තියාගන්න උනාම එක්ක මිරිස් ගලේ හරි මොකේ හරි අතුල්ලානේ අපි මේ යකඩ පිහිය මුවක් තියාගන්නේ. ඉතින් ওই තාක්ෂණය මීට අවුරුදු ලක්ෂ ගානකට කලිනුත් අපි ඒක පරිණාමය කරගත්ත දෙයක් නේ ડોක්ටර් හරියට කිව්වොත් එහෙම. හරි. ඒක හරි. දැන් අපි උරච්චි කරනවා කියන්නේ අපි දැන් ප්‍රාග්යිතිහාසික ගල්ලෙන් වලින් අපි ගත්තු දැන් බඩදොඹලෙන පාහියන් කිතුල් ගල වගේ ගල්ලෙන් වලින් අපිට හම්බුන ඇඹරුම් ගල් හම්බ වෙනවා. ඇඹරුම් ගල්. දාගල් හම්බ වෙනවා. ඒ කියන්නේ දාන්නේ අඹරලා තියෙනවා අපි. අඹරලා තියෙනවා. ඒ නෑ දාන්නේ කියන්නේ ඒවා නොයෙකුත් ඇඹරුම් කටයුතු වලට. ඒ කියන්නේ සාක වෙන මොනවා හරි. සාක අවශේෂ පුල්ලන් ඒතර ගල් ආයුධ මුවක් තියාගන්න. ඒ කියන්නේ උරච්චි කරන්න අර මේ මම කිව්වේ අර අස්ති ආයුධ. ඒතර උල් හැටියට. සමහර ඒවා තියෙනවා තනි පැත්තක් උල් කරලා තියෙනවා. සමහර ඒවා පැති දෙකක් මුල් කරලා තියෙනවා. ඒව තමයි මේ තාක්ෂණය. මුල්ම තාක්ෂණය කියන්නේ අප්‍රිකානු මහද්වීපෙ හැරුණාම මේ තාක්ෂණය මුලින්ම තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ අදින් වසර දැන් මෑතදී පාහියන් වලින් හෙළුණු සාධක අනුව අදින් අවුරුදු 48000ට පෙර අපේ මිනිහට මේ විදීමේ තාක්ෂණය තිබිලා තියෙනවා. ඒ කියන්නේ අර අස්තිමේ වලම් එහෙම නැතිනම් ඊතල් තුඩු හැටියට මේවා පාවිච්චි කරලා විදීමේ
හැකියාව. ඔව් දැන් මේ විදලා සත්තු මරනවා කියන එකේ තාක්ෂණයක් තියෙනවා. සමහරලාට සතා නවතිලාම ඉන්නේ නැහනේ. ගමන් කරන සතෙක්ට වෙන්න පුළුවන් විදින්නේ නේද? ඔව් ඒක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද දැන් ඕකේ අපි කියනවා ඉංග්‍රීසියෙන් කොම්පොසිට් ටූල් කියලා. ඒ කියන්නේ සමූහ ආයුධ. ඒ කියන්නේ කුඩා ආයුධ එක පෙලක් එක දණ්ඩක අමුණලා තනි ආයුධයක් හැටියට සදාකස් කරනවා. අපි කියමුකෝ කිසියම් ලී හරි අස්තිහලි දණ්ඩක මේ උල් ආයුධ එකට අමුණලා ගත්තොත් තද උලක් හැටියට නිර්මාණය වෙනවනේ. කියන්නේ තව ඊට වඩා දියුණු ආයුධයක් බවට පත් කරගන්නවා. පත් වෙනවනේ. ඒවා විදිහට තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. ඒක සමූහ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා කොම්පොසිට් ටූල්. සමූහ ආයුධ. ඊතල් ඒක තනි ආයුධයක් හැටියට. දැන් ඔබතුමා කියන කාරණෙන් පේන්නේ අපි ගල් යුගයේ දැන් ওই මිලියන 3ක් විතර ගත කරපු ගල් යුගයේ පිළිබඳව විමර්ශන කරනකොට අපේ රටේ ඒ ගල් යුගයේ ඉතාමත් දියුණු මිනිසුන් දැන් තාක්ෂණික මේවල නිර්මාණය කරගන්න නම් එන්නේ දියුණු වෙලා ඉන්න බෑනේ. ඉතාමත් පරිණත මිනිසුන් පරිණාමිත මිනිසුන් මේ ජීවත් වෙලා තියෙනවා මේ අවුරුදු 40000කට 60000කට කලින්. ඇත්තටම 48000කට පෙර ජීවත් වෙලා තියෙන්නේ මොඩර්න් හියුමන්. ඒ කියන්නේ නූතන මානවයා. අපි වගේ ශාරීරික ලක්ෂණ ඇති නවීන මානවයා. අමුතු මානවයෙක් නෙමෙයි. මොකද මේ මානවයාගේ තාක්ෂණයට අපි කියන්නේ ඕකයි. දැන් අපි නවීන මානවයා කියලා අපි අර්ථ නිරූපණය කරන්නේ මේ ආකාරයෙන්. නවීන තාක්ෂණය භාවිතා කිරීම. මෙතින් නවීන තාක්ෂණය කියන්නේ ශිලා මෙවලම් වල උපරිම දියුණු තාක්ෂණය. ඒ කාලයට සාපේක්ෂව නවීන තාක්ෂණය. දැන් වර්තමානයේ ස්මාර්ට් ෆෝන් එක නවීන තාක්ෂණය කියලා අපි හිතනවා නම් ඒ කාලේ තිබිච්ච ස්මාර්ට් මේවලම තමයි ගල්ලේ හැයුදේ. අනික් කාරණේ තමයි නවීන මානව චර්යා රටාවන්. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් සාමූහික ජීවිතය. දැන් ගල්ලේනක ජීවත් වෙන්න තනියම බෑනේ. මේක කණ්ඩායමක් හැටියට. ඉතින් ගත්ත න්‍යාස්තික පවුලක් හැටියට. ඊට පස්සේ කණ්ඩායමක් හැටියට. මොකද උදාහරණයක් ගත්තොත් මේ ගිනි මෙලවීම ගත්තොත් තනියම කරන්න බෑනේ. දැන් ඒ කාලේ ගින්දර මෙලවනවා කියන්නේ අද වගේ ගිනි පෙට්ටි අරන් නෑනේ. ගින්න කියන එක මෙලව ගත්තට පස්සේ ඒක දීර්ඝ කාලයක් රඳව ගන්න ඕන. මොකද ගින්නෙන් ආහාර මාංශ පුලුස්සා ගන්න ඕන. අනිත් එක තමයි ආරස්සාව වුණ රාට. ඉතින් මේක විශාල කාර්යභාරයක්නේ. ඉතින් ඒ වගේ කාර්යයකට පොදුවේ. ඒක අපි ඒ කියන්නේ අවකාශය සාමූහික බෙදා හැරීම. ඒකත් එක් කාරණයක්. සාමූහික හැඟීම, අවකාශය බෙදා ගැනීම. ඒතර අනිත් එක තමයි දුරස්ත හුවමාරුව. නවීන මානවය කියලා කියන්නේ. දැන් අපි කියමුකෝ දැන් පාහියන්ගල ජීවත් වෙච්ච මිනිස්සු බොහෝ විට මේ ආභරණ හදන්න පබුළු වගේ ආභරණ හදන්න එක්ක කළුතර පැත්තේ මුහුදර පැත්තට ගිහිල්ලා තියෙනවා. මෝරුන්ගේ කටු බෙල්ලෝ අරන් ඇවිල්ලා ඒ වයින් පබුළු නිර්මාණය කරලා තියෙනවා. ඒවා ඉතින් ඔක්කොම ආභරණ භාවිතය. දැන් අපි කියමුකෝ දැන් අද වුණත් දැන් ආභරණයක් පාවිච්චි කරන්නේ විශේෂ පුද්ගලයෙක්නේ. ඒ ආභරණ භාවිතය ඇයි ප්‍රාග්යිතිහාසික මිනිස්සු දැන් බොහොම සරල ජීවිත පෙවතක් නම් ගත කළේ මොකටද මාළු පැලැන්දුවේ මොකටද ආභරණ පැලැන්දුවේ මොකක්ද දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ ආචාර්යතුමා? ඒකට අපි ඇත්තට කියන සංකේතාත්මක හැසිරීම කියලා කියනවා. මොකද නවීන මානවයා කියලා පුරාවිද්‍යාඥයෝ අර්ථකථනය කරන්නේ ඒක තමයි නවීන මානව චර්යා රටාවන්. මොකද ආභරණ ඒක විශේෂත්වයක් තියෙනවා. අද පවා ආභරණයක් පාවිච්චි කරන්නේ ගෙලපලනා පාවිච්චි විශේෂ කාන්තා විශේෂ පුද්ගලයන්නේ. අන්න ඒක ඉතින් ඒක ඒ කාලේ නම් විශේෂ කොට පේන්න යොදාගත් උපක්‍රමයක්. ඔව්. සමහරවිට මේ සංකේතාත්මක භාවිතය කියලා. රහේ නායකයා බව පෙන්වන්න. දැන් ඔබතුමා සඳහන් කළානේ කණ්ඩායම් හැටියට ජීවත් වෙන්න ක්‍රමවේදයක් භාවිත වුණා කියලා. ඔව් ඇත්තටම කියන දැන් අපිට හිතෙනවා දැන් කුරුවිට බටනබලෙන් තියෙන්නේ කෙලින්ම රත්නපුරේ රට මැද හරියන්නේ. ඔව්. එතනින් හම්බෙලා තියෙනවා අපිට මෝරුන්ගේ කටු වලින් ඒ වගේම දැන් මුහුදු බෙල්ලන්ගේ කටු වලින් නිර්මාණය කරපු මේ පබුළු හම්බෙලා තියෙනවා. ඒවා ගත්තොත් දැන් අදින් අවුරුදු 37000 පමණ කාලෙදී. ඒවා හදන්න ගෙනල්ලා තියෙන්නේ කොහෙන්ද? එක්කෝ හම්බන්තොට පැත්තෙන්. කිට්ටු මුහුදු වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ ලුණු බෙල්ලෝ. දැන් ඉස්සර අපි කුඩා කාලේ මේ ලුණු කට්ටේ
ලුණු බෙල්ලෝ ඉන්නවා. බෙල්ලෝ ඉන්නවා. ලුණු පැකට් අද පේන්නේ නැහැ නේද? පවුඩර් පිරිසිදු කරලා ගේන්නේ. අන්නේ ලුණු බෙල්ලෝ අපිට හම්බෙලා තිනවා කිතුල්ගල බෙල්ලෙලෙනින්. ඒ කියන්නේ ඒකේ හුමාරුවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්යිතික මානවය මේ ලුණු රස උරුගා බලලා තියෙනවා. ලුණු රස බලලා තියෙනවා. ඒක තමයි නවීන මානවය කියලා කියන්නේ. කියන්නේ ලුණු භාවිතය එච්චර කාලයකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. දැන් අපි ගත්තොත් මෑත කාලේදී ජීවත් වෙච්ච වැද්දෝ 17 වෙනි 18 වෙනි සියවසේදී ජීවත් වෙච්ච වැද්දන්ගේ ප්‍රධානම වටිනා වස්තුවක් තමයි ලුණු. ආහාරය ලුණු එකතු කිරීම. ඒ කියන්නේ මොන හරි ක්‍රමවේදයක් තිබිලා තියෙනවනේ. දැන් අපි මිත්බින් දැන්න ලුණු ගේන අන්න ඒ වගේ තමයි ප්‍රාග්යිතික මානවය. හරි දැන් මේ අපේ රටේ දැන් ඔය ප්‍රාග්යිතිහාසික මානවයෝ පිළිබඳව කතා බහ වෙන ලෙන් ගත්තොත් මුළු භූමි ප්‍රමාණය කොච්චරක් වගේ වේද? දැන් අපි ගත්තොත් ලෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ පරිසර කලාප අනුව අපි මූලික වශයෙන්ම පහත රට තෙත් කලාපේ තියෙනවා. පහත රට වීල කලාපේ තියෙනවා. ඇත්තට ගත්තොත් පහත රට තෙත් කලාපේ ලෙන් ගත්තොත් මේනකොට ප්‍රධාන වශයෙන් කැණීම් කරලා තියෙන්නේ කුරුවිට බටදම ලෙන, කිතුල්ගල බෙලි ලෙන, පාහියන් ලෙන පමණයි. නමුත් තව ගල්ලෙම් ගණනාවක් තියෙනවා. මේ හරියට පරීක්ෂණ කටයුතු කෙරෙලා නැහැ. මගේ තක්සේරු අනුව පහත රට තෙත් කලාපේ ගල්ලෙන් වල තියෙන වපසරිය අපි තක්සේරු කළොත් සාමාන්‍ය අක්කර එකටත් වඩා අක්කර භාගයටත් වඩා අඩුයි. එච්චර ප්‍රමාණයක් අඩුයි. අක්කර ප්‍රමාණයක් අඩුයි. මොකද ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ නුවන් දැන් ඔය පස්වල පාංශු තැම්පත්. මොකද දැන් ඔය විශේෂයෙන්ම ලංකාවේ ගල්ලෙන් වලින් අපි ලෝකේ කොහෙන් බැලුවත් ලෝකයේ තියෙන ඊටාම විශිෂ්ට සොයා ගැනීම අපිට ලැබෙන්නේ කෙලිම ගල්ලෙන් වලින්. එලිමාන ස්ථාන වලින් නෙමෙයි. කියන්නේ ඒවා විනාශ වෙන්න තියෙන අවකාශය වැඩි එලිමාන ස්ථාන වල. ඔව්. හරියට මේක ගත්ත ගල්ලෙනක් කියන්නේ මිනිසාගේ පරිසරාත්මක භූගෝල විද්‍යාත්මක ඒ වගේම යැපීම් පිළිබඳ තොරතුරු ලැබෙන පැකේජ් එකක් වගේ. ඒ පැකේජ් එකේ පස් තැම්පත් වලින් අපිට කියන්න පුළුවන් කියන්නේ පිහිටි පොළොවේ ඉඳලා මතුපිට දක්වාම ඒ ප්‍රදේශයේ අදාළ පරිසරය. දේශගුණය. ඒතකොට දේශගුණයට අනුගත වෙච්ච මිනිසුන්ගේ සහ සතුන්ගේ කතා පුවත. ඒතර හැසිරෙන රටාව. ඔක්කොම ප්‍රතිනිර්මාණය කරන්නේ අර්ථකථනය කරන්නේ මේ ගල්ලෙන් වල තැම්පත් මුල් කරගෙන. ඉතින් යතින් ගත්තට පස්සේ දැන් ප්‍රාග්යිතිහාසය කියන්නේ ඊටාම දීර්ඝ කාලයක්. දැන් සාධක ගත්තොත් 99.9%ක්ම විනාශ මුඛයටපත් වෙලා තියෙන්නේ. නමුත් කවුරුත් විනාශ කරන කියන චෝදනාවට වැඩිය ඒක ස්වාභාවිකවම වෙන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකමුත් බලපාන්න නැති. ආරක්ෂා වීම ඊටමත් අඩුයිනේ. දැන් ගල්ලෙන් වල අපි ඕනෑම කැණීමකින් වැඩිපුර ලැබෙන්නේ ගල් අවුද පමණයි. ඉඳ හිටලා තමයි මේ මානව ඇටසැකිල්ලක් එහෙම නැගී වගේම සතුන්ගේ අවශේෂ ලැබෙන්නේ. ලැබෙනවා යම් ප්‍රමාණයකට. නමුත් වැඩි ප්‍රමාණයක් දිරා ගිහිල්ලා. ඉතින් ඇත්තටම මේ තැම්පත් වල ස්වභාවය ගත්තොත් මේවා සලකන්නේ නවීන මානවයක උරුම ස්ථාන හැටියට. ඒ කියන්නේ human origin site හැටියට. දකුණු ආසියා ජීවත් වෙච්ච නවීන මානවයක උරුම ස්ථාන. ඉතින් මේවා අපි මතුපතුරට ආරක්ෂා කරන්න ඕන. මොකද දැන්ටමත් මේ ගල්ලෙන් ප්‍රමාණයක් විනාශ මුගටපත් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් 18 සීවස්සේ 17 සීවස්සේ වතුවගාව හින්දා මේ ගල්ලෙන් වල තියෙන මේ තැම්පත් වල උඩපස් තැම්පත් ඔක්කොම ඇද දාලා තියෙනවා. ඒ කියන්නේ වවුල් පෝර හැටියට. බොහෝ දෙනෙක් හිතන්නේ වවුල් පෝර කියලා. වවුල් පෝර කියලා ඒවා ඔක්කොම ඒ කියන්නේ වතුවගාවට අවට ගම්මු විසින් එහෙම නැත්නම් වතු වගා කරන වතු වැවිලි කරුවෝ මේ වල පෝර පස සම්පූර්ණ ඇද දාලා තියෙනවා. එතකොට වෙලා තියෙන අපේ මතු පිට පස් තට්ටු. අපි ගත්තොත් අපේ කරලා තියෙන තක්සේරු වනුම අදින් අවුරුදු 4000න් පස්සේ තියෙන පස් තට්ටු. ඒ කියන්නේ අපි ගත්තොත් අපි තාක්ෂණික වශයෙන් කතා කළොත් ශිලා යුගයයි ඓතිහාසික යුගයේ මුල් යුගයයි අතරතුර තියෙන අපිට සංක්‍රාන්ති අවධියක් තියෙනවානේ. දැන් කොහොමද ගල් යුගයේ මිනිස්සු මේ ඓතිහාසික යුගයට අවතීර්ණ වුණේ? ඒක අධ්‍යයනය කරන තියෙන ඒ පස් තට්ටු ඉතාමත්ම අඩුයි දැන්. මොකද ඒ වතුව ගහින්ද ඔක්කොම ඉවත් කරලා තියෙන්නේ. දැන් මම උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් පාහියන් ලෙන
අදින් අවුරුදු 48000 ඉඳලා පස්සට තියෙන්නේ අදින් අවුරුදු 4000 දක්වා පමණයි. ආයතනින් ඒවා ඉවත් වෙලා නෑ ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට අපි කුරුවිට බඩතමලන ගත්තොත් ඒක විශාල කේජ වාදකයක්. අදින් අවුරුදු 37000 ඉඳලා 13000 දක්වා පමණයි. ඉතින් පස්සේ දක්වාවත් නෑ. ඔව් ඒ පස්සට ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. සමහරවිට මිනිස් ක්‍රියාකාරකම් මෙතන ගිහිල්ලා සමහරවිට අපි විහාරස්ථාන තනන්න නැති අපි දන්නේ නැහැ මෙතන ඓතිහාසිකයක් ඒක අපි ගත්තොත් තමයි අපි මේවා හදන්නේ කියලා. ඔව් දැන් පාහියන්ගල ගත්තොත් ඒක දැන් පාහියන්ලෙන තියෙනවා අපිට ප්‍රධාන ගල්ලෙන තියෙනවා. ඊට පස්සේ ගල්ලෙන යාවදව නිකන් ගල් ඇඳක් තියෙනවා. ওই තොරතුරු ඔක්කොම ලැබුණේ ප්‍රධාන ගල්ලෙන් නෙමෙයි. ගල් ඇඳින්. ප්‍රධාන ගල්ලෙන ගත්තොත් ඒකේ පස්තට්ටු ඔක්කොම මොකද ඔය 1940 ගණන් වල ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ විහාරස්ථාන හැටියට උන්වහන්සේලා මේ පදිංචි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ විහාරස්ථාන කරන ක්‍රියාවලියේදී නොදැනුවත්කම නිසා මේ පස්තම්පත් ඔක්කොම ඇද දාලා තියෙනවා. ඔව්. ඒක දැනුවත් වුණා නෙමෙයි. දන්නේ නැහැ. දැන් මේ අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන් වගේ දේවල් සහ අනිකුත් මාධ්‍ය හරහා මේව කතා බහ වෙන හින්දානේ ආචාර්යතුමා රටේ ජනතාව උනත් දැනගන්නේ. සාමාන්‍ය ජනතාවට එදා ඕක කොහොමද දැනගන්න අවකාශයක් තිබුණෙත් නැහැනේ. නෑ ඒකේ හේතුව තමයි මේ ප්‍රාග් ඉතිහාසයේ ඉඳලම. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිහිටුවේ 1890 ඉතරනේ. නමුත් දෙපාර්තමේන්තුවේ ඉන්දෝර දෙපාර්තමේන්තුවත් එක්කම ඒ කියන්නේ ඓතිහාසික ඒ කාලෙදී මේ ඓතිහාසික පුරාවිද්‍යාව ගොඩනැගීම තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ප්‍රාග් ඉතිහාසයේ විෂය අධ්‍යයනය කළේ මුලින්ම යුරෝපීයන්. නමුත් 1968 වෙනතුරු ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනය කළේ වෙනත් ආයතනනේ. දැන් අපි 1930 දශකයේදී ජාතික කතුකාරී පී.පී. ධර්ණීයගල. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම ඓතිහාසික ස්මාරක සංරක්ෂණය කිරීමට ඒවා මතු කර ගැනීමට අපේ රටේ ඉතිහාසය මතු කර ගැනීම තමයි වෙහෙස වුනේ. නමුත් ප්‍රාග් ඉතිහාසය ගැන ඊතරම් අවධානය යොමු කරලා තියෙන අඩුයි. ඒ හින්දා හුඟක් ගල්ලෙන් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. Unlimited History අපේ ජාතික කතාව. අපි යලිත් සාකච්ඡාවට එමු ආචාර්යතුමා. මේ දැන් විරාමයේ අතරතුර ඔබතුමා බොහොම ආකර්ශනීය කාරණයක් කිව්වා. මේ දුන්න සහ ඊතලයේ පිළිබඳව අපි කතා කළානේ. මේ සතුන්ගේ ඇටකටු අරන් ඒවා උරච්චි කරලා තමයි මේ ඊතල් ඉසවල් අසා ගල්ලා ඇවුද වගේ දේවල් හදාගත්තේ කියලා. මේ දැන් ආදිවාසීන් කියන කොට්ටාශ ලංකාවේ වගේම ඉන්දියාවේ ඒකම අන්දමන් දූපත්වල ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල ජීවත් වෙනවානේ. ඔබතුමා හරි ආකර්ශනීය කතාවක් කිව්වා. මේ අපේ වැඩි ජනතාව තමයි දුන්න ඊතලය පාවිච්චි කරන එකම ජනතාව කියලා මේ අතරින්. දැන් ඉස්සර ආදි කාලේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී සතුන් දඩයන් කිරීම සඳහා සහ තමන්ගේ ආහාර පාන සපයා ගැනීම සඳහා වැඩි ජනතාව වැද්දෝ විතරක් නෙමෙයිනේ අපි කවුරුත් මේ රටේ හිටියපු ජනතාව දුන්න ඊතල පාවිච්චි කරන්න ඇති. හැබැයි ක්‍රමක්‍රමයෙන් ඒක අතහැරලා ගිහලා වැඩි ජනතාවගේ ආයුධයක් බවට දැන් ඒක පත් වෙලා තියෙනවා. ඒ අතරිනුත් ගත්තොත් ආදිවාසීන් අතරින් ගත්තත් ලෝකෙම්ම මේ ඔබතුමා කියනවා දුන්න ඊතල පාවිච්චි කරන අපේ රටේ ආදිවාසීන් නෙවෙයි නැත්නම් වැඩි ජනතාව පමණයි කියලා. දැන් අපි ගත්තොත් දැන් ප්‍රාග් ඉතිහාසයේ කැණීම් වලින් අපිට ලැබෙන්නේ බොහෝම අවශේෂ සුළු දේවල් ලැබෙන්නේ. ඒ කියන්නේ සතුන්ගේ අවශේෂ එහෙම නැත්නම් ශාක අවශේෂ ගල්ලාවුද වගේ දේවල්. මොකද විනාශ මුඛයටපත් වෙලා තියෙන්නේ. ඔක්කොම කැඩිලා ගිහිල්ලා විනාශ මුඛයටපත් වෙලා. ඉතින් ඇත්තට මේවා අර්ථකථනය කරන්න ඕන. මේවා මොනවට පාවිච්චි කළේද කියන එක. එතකොට ඒවා අර්ථකථනය කරනකොට අපිට යන්න සිදු වෙනවා ඔය අපේ ආදිවාසීන් වෙතට. මොකද ලංකාවේ දැන් වන් කිව්වා වගේ දැන් දකුණු ආසියාවේ ඉන්නවා ආදිවාසීන් ගෝත්‍ර ගණනාවක්. විශේෂයෙන්ම ගත්තොත් ලංකාවේ ඉන්න ආදිවාසී ජනතාව. ඒ වගේම අන්දමන් දූපත් වල අන්දමන් වාසීන්. එතකොට අපි දකුණු ඉන්දියාවේ ඇත්තොත් කේරළේ චෙන්චු කියලා ඉන්නවා. එතකොට මැලේසියාවේ තව කොට්ටාසයක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ තව කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ බලාපුවම අපේ දේවල් අර්ථකථනය කිරීමට අපි යන්නේ කෙලින් මේගේ ජීවන ක්‍රමයට. මොකද ඔය ආදිවාසීන්ගේ ජීවන ක්‍රමය බොහෝ දුරට ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජීවන ක්‍රමයට සමාතිම සමානයි. දැන් මේ අතින් බලාපුවම අපගේ තියෙන නිරීක්ෂණ වලින් දකුණු ආසියාවේ ජීවත් වන ආදිවාසීන් අතරින්
මේ දුන්න සහ ඊතලය පිළිබඳව දැනුම තියෙන්නේ ඒක භාවිතා කරලා තියෙන්නේ ආදිවාසී වැද්දන් පමණයි. ඒක විශේෂ කාරණයක්. මොකද අපි කල්පනා කරනවා මේ විදීමේ තාක්ෂණය අපෙන් රටින් මතුවලා තියෙනවනේ විද්‍යාත්මක විදිහට හෙළිදරව්වක් ඒක අදින් අවුරුදු 48,000කට පෙර. ඉතින් ඇත්තටම මේක ඒ පෙර පුරුද්ද වෙන්න ඇති. මොකද තාත් පැත්තෙන් ගත්තොත් දැන් අපේ රටේ ජීවත් වෙන මිනිසුන් අතරින් දැන් සිංහල මිනිස්සු, දමිළ මිනිස්සු ඔය වගේ ගෞත අතරින් ආදිවාසීන්ට ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවේ ජීවත් වෙච්ච ආදිවාසීන් අපි ලංකාවේ ප්‍රාග්ධාසික මානව අපි කියනවා බලංගොඩ මිනිසා කියලා. ඒ නමක් තමයි මේ ආදිවාසීන්ට කියන නම බලංගොඩ මිනිසා. බලංගොඩ මිනිසා වැඩියෙන්ම ජානමය හා මේ ජානමය වශයෙන් කිට්ටු වෙලා තියෙන්නේ මේ ආදිවාසී වැද්දන්ට පමණයි. මොකද දැන් අපේ රටේ මානව විද්‍යාව පිළිබඳ පරීක්ෂණ සිදු කරපු විද්‍යාතුන් ගණනාවක් ඉන්නවා. මුලින් ගත්තොත් පී.පී. දර්ණියගල ඊට පස්සේ කේ.ආර්.ඒ. කෙනඩි එතකොට ඩයනා හෝකි වගේ විද්වතුන් ඒගොල්ලෝ ලංකාවේ ඔය ගල්ලෙන් වලින් ලැබුණු මානව අස්ථි විශ්ලේෂණය කළා. ඒගොල්ලෝ නිගමනයට එනවා මේ ඇටසැකිලි වල දේහ ලක්ෂණ ශාරීරික ලක්ෂණ වඩාත් පිට්ටු වෙන්නේ ආදිවාසී වැද්දන්ට කියලා. ඒ අනුව නිගමනට එනවා ආදිවාසී වැද්දන් සහ ලංකාවේ ජීවතු ප්‍රාග්ධාසික මානවයා. ඒ කියන්නේ බලංගොඩ මානවයා අතර නොකඩවා පැවතෙන ගිය ජානමය සම්බන්ධතාවයක් තිබුණායි කියන කතාව. ඉතින් අපිට කියන්න වෙනවා අද ලංකාවේ ජීවත් වෙන ආදිවාසීන්ගේ මීමුත්තාම තමයි බලංගොඩ මානවයා. ඒ කියන්නේ පාහින් වල බඩදමල ජීවත් වෙච්ච මුල් පරපුර හා බලංගොඩ මානවයා අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ඔය කාරණා ඔක්කොම කතා කරගෙන යනකොට මේ මට අහන්න හිතෙන තවත් ප්‍රශ්නයක් තමයි ආචාර්යතුමා මේ ඔබතුමා නිරන්තරයෙන්ම කියන මේ මොඩර්න් හියුමන් එහෙම නැත්නම් මේ නවීන මානවයා මේ නවීන මානවයා බිහි වුණේ කොහොමද? දැන් ඇත්තටම නවීන මානවයා අයිති වෙන්නේ හෝමෝ මානව විශේෂයට. දැන් හෝමෝ මානව විශේෂය මුල්වට බිහිවිලා තියෙන්නේ අප්‍රිකානු මහද්වීපයෙන්. අපි ගත්තොත් දැන් හෝමෝ කියන මානවයාගේ මුල්ම පරපුර තමයි හෝමෝ හැබිලිස් කියන මානවයා. ඒ පළමු සමාජිකයා. ඊට පස්සේ හෝමෝ හැබිලිස්ගෙන් පස්සේ හෝමෝ ඉරෙක්ටස්. ඊට පස්සේ නියාන්ඩර්තාල්. ඒ වගේම ආදී නූතන මානවයින්. ඊට පස්සේ නූතන මානවයා. ඒතර අද නූතන මානවය හැරෙන්න සියලු මානවයෝ ඔක්කොම වඳ වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මේ පරිසරයට අනුගත වීමට බැරි වෙලා අභාවයටපත් වෙලා. ඒ කියන්නේ නෂ්ට වෙලා තියෙන්නේ. අද ජීවත් වෙන්නේ නවීන මානවයා පමණයි. මේ නවීන මානවයා බිහිවීම ඒ වුණාට සම්භවය පිළිබඳව විද්වුන් අතර නොයෙකුත් කතා තියෙනවා. මොකද අපි ගැන හොයන්න අපි කැමතිනේ. ඒ කියන්නේ විද්‍යාඥයෝ කැමති මානව විද්‍යාඥයෝ ප්‍රාග්ධාසිකයෝ අපි ගැන හොයන්න අපි කැමති. ඒ අනුව දැන් අවුරුදු ගානක් තිස්සේ පරීක්ෂණ කරලා තියෙනවා මේ නවීන මානවයා කොහොමද බිහි වුණේ කියලා. ඒකේ න්‍යායක් තියෙනවා. ඒක ආකෘතියක් තියෙනවා. එක න්‍යායක් තමයි අපි කියනවා ඒක අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යාය කියලා. ඒකට තව වචනයක් කියනවා අපි ඒක ඉංග්‍රීසියෙන් කියන out of Africa theory කියලා. තව එකක් තියෙනවා replacement theory. ඒ කියන්නේ ආදේශන න්‍යාය. ආදේශන න්‍යායත් කියන්නේ අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යායට පමණයි. ඔව් අපි පොදුවේ ලෝකයේ පිළිගන්න කාරණයන්නේ මුල්ම මානවීන් බිහි වුණේ අප්‍රිකාවේ. අප්‍රිකා මහද්වීපයෙන් තමයි ඊට පස්සේ ලෝකෙ පුරාම වුන් විහිදිලා ගියේ කියලා ලංකාව කරාත් පැමිණියේ කියලා. ඔව්. ඒ කතාව පුත මේ ආකාරයෙන් තමයි සිදු වෙන්නේ. දැන් අප්‍රිකාවේ නික්මීමේ න්‍යායට අනුව නූතන මානවයා ඉතා පැහැදිලිව කියනවා නම් අදින් වසර ලක්ෂ 2කට පමණ පෙර විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකානු කලාපයෙන් බිහි වුණා. ස්ථාන ගණනාවක් තියෙනවා. ඒක ස්ථාන තමයි මට මතක හැටියට ඔය හාටෝ වගේ ඒක ඉතියෝපියාවේ ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 2ක පමණ කාලේ තමයි නවීන මානවයා බිහි වෙලා තියෙන්නේ. බිහි වෙලා ලක්ෂයේ පමණ කාලයේදී ඒ කියන්නේ අදින් වසර ලක්ෂයකට පමණ කාලයේදී
මේ මානවය අප්‍රිකාවෙන් පිටස්තර මහද්වීපවල සංක්‍රමණය කරන්න. ඒ කියන්නේ ඒවා ජනාවාස කරන්න පටන් ගන්නවා. අපි උදාහරණ ගත්තොත් ලක්ෂය පමණ කාලයේදී මේ මානවයාගේ මුල්ම සාධක ලැබෙනවා. අපි ගත්තොත් දැන් බටහිර ආසියාවේ. දන්නවනේ ඔය ඊශ්‍රායල් කියනවා සීනායි අර්ධද්වීපයේ ඊශ්‍රායල් කියන රටේ තමයි මුලින්ම මේ නවීන මානවයාගේ මුල්ම සාධක ලැබෙන්නේ. ඒ කියන්නේ ආසියාවට සංක්‍රමණ වුණාට පස්සේ. ඔව් ඒ කියන්නේ අප්‍රිකාවෙන් ඇවිල්ලා මුලින්ම ආසියාව පැත්තෙන් හම්බෙන්නේ ඊශ්‍රායලෙන්. ඔව් දැන් මට මතක හැටියට ප්‍රධාන ගල්ලෙන් දෙකක් තියෙනවා. එකක් තමයි ඊශ්‍රායලයේ නාසරෙත් නුවර ඒ ගල්ලෙන එකක් තියෙනවා. එකක් තමයි ස්කූල් කියලා ගල්ලෙනක්. ඒක හිබ්‍රු භාෂාවෙන්. තව ගල්ලෙනක් තියෙනවා කස්පේ කියලා. ඒක අරබි භාෂාවෙන්. මේ ගල්ලෙන් දෙක එක ළඟ තියෙන්නේ. එතනින් හම්බ වෙනවා නවීන මානවයාගේ සාධක. ඒ කියන්නේ මානව ඇටසැකිලි හම්බ වෙනවා. ඒක විශ්ලේෂණය කරපුවාම මේකේ ගණිත මිම අරගෙන විශ්ලේෂණය කරපුවාම මේක නවීන මානවයා. මේ නවීන මානවයා කාලනිර්ණය කළා තියෙනවා අදින් අවුරුදු 92000 පමණ කාලයට. ඒක තමයි ආසියානු කලාපයෙන් ලැබෙන මුල්ම සාධකය. අප්‍රිකාවෙන් පිට වුණාට පස්සේ. ඊට පස්සේ 92000 කාලෙන් පස්සේ මේ මානවය එක කොටසක් යුරෝපයේ දක්වා යනවා. තව කොටසක් මේ ආසියාව ජනාවාසය කරන්න පටන් ගන්නවා. ඒකදී මෑත කාලේ විද්‍යාඥයෝ හඳුන්වන තියෙනවා මාර්ගයක්. ඒකට කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා southern disposal route කියලා එකක්. අපි කියනවා ඒක දකුණු පිවිසුම් මාර්ගය. ඒක වැටලා තියෙන්නේ මෙහෙමයි. ඔය ඊශ්‍රායලයේ අරාබි වෙරළ ඊට පස්සේ කෙලින්ම ඉන්දියාව පත්නේ ඊට පස්සේ කෙලින්ම ජවලාපූර් ඊට පස්සේ මැලේසියාව ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව දක්වා. ඒ කියන්නේ අදින් අවුරුදු 40000න් පස්සේ කාලේ තමයි මේ නවීන මානවය ඕස්ට්‍රේලියාව ජනාවාසය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ජනාවාසය වෙලා තින්නේ ඇත්තටම අපිටත් ගොඩක් පස්සේ. ලංකාවටත් ගොඩක් පස්සේ වගේනේ. ඔව් සාමාන්‍යයෙන් දැන් ටිකින් සාධක අනුව 40000 50000 කාලෙන් පස්සේ. ඒකයි නවලෝක කියලා කියන්නේ. ඕස්ට්‍රේලියාව නවලෝක කියලා කියනවානේ. එතකොට මේකේ එක මේ රූට් එකේ මේ මාර්ගයේ එක කලාපයක් තමයි ශ්‍රී ලංකාව. මේක විශේෂත්වය තමයි ওই රූට් එකේ යනකොට අපිට මේ ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක. පසුගිය අවුරුදු දශක දෙක තුලදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෝ මේකට විශාල දායකත්වයක් ලබාලා තියෙනවා. ඒ කියන්නේ out of Africa theory එකට. ඒ කියන්නේ අප්‍රිකාවේ නික්මීමේ න්‍යායට මේ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගන්නට. ගත්තොත් දැන් අපි ගත්තොත් කුරුවිට බටදමලෙන. ඒ කියන්නේ මේ සාධක අනුව ඔය මාර්ගයේ මුල් දකුණු ආසියා මුල්ම සාධක ලැබෙන්නේ අප්‍රිකාව හැරුණාම ඊශ්‍රායල හැරුණාම අපේ රටේ. දැන් උදාහරණයක් ගත්තොත් හොර්ණ පාහියන් ලෙන. ඒක නවීන මානව ජනාවාස වාර්තාවල තියෙන අදින් අවුරුදු 48 දක්වා. මේ දින දෙකමානුම ඉතාම වැදගත්. දැන් මීට සමාන තව ගල්ලෙනක් තියෙනවා ආසියාවේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ ගිනිකොන දිග ආසියාවේ. ඉන්දුනීසියාවේ බෝර්නියෝ රටේ එක ගල්ලෙනක් තියෙනවා. ඒකට කියනවා නියා ගල්ලෙන කියලා. ඒකේ තියෙන සාධක නවීන මානව සාධක කාලින්නේ කරලා තියෙන අදින් අවුරුදු 42000ට. ඒ කියන්නේ 1990 දශකයේ 2000 දශකයෙන් පස්සේ. එතකොට මෑතදී මේ පාහින් ලැබුණු හෙලිදරව්ව සමගම අපේ රටෙන් තමයි මේ දකුණු ආසියාව ගත්තොත් පරණම සාධක ලැබෙන්නේ නවීන මානවයාගේ. උණු දකුණු ආසියාවෙන්. දකුණු ආසියාවෙන්ම. ඒකට ලංකාවට විශේෂ තැනක් හම්බ වෙනවා. ඒක අපි විශේෂයෙන් අපි කෙටියෙන් කියනවා නම් දැන් අපි කතා කරන පහතර තෙත් කලාපේ කළුතර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය තමයි මේ නවීන මානවයාගේ මුල්ම ජනාවාස දකුණු ආසියාවෙන් වාර්තා වෙන්නේ. අපිට නිකන් මේ යම්කිසි ආකාරයක ආකර්ශනීය කතාවක් විදිහට ආචාර්යතුමා කියන්න පුළුවන්. එතකොට ආසියාවේ මුල් පදිංචිකාරයෝ අපි කියලා. එහෙම අපිට කියන්න බෑ. දැන් තියෙන පුරාවිද්‍යාව දැන්ට තියෙන දකුණු ආසියාව අපිට කියන්න පුළුවන්. දකුණු ආසියාව අනිවාර්යයෙන්ම අපි. මේ සමාවෙන්න ආසියාව නෙමෙයි දකුණු ආසියාවේ මුල් පදිංචිකාරයෝ හෙළයෝ. එහෙම නැත්නම් මේ අපේ රටේ හිටිය මිනිස්සු. ඔව්. ඒ කියන්නේ ඒකේ හේතුවක් තියෙනවා. දැන් අපි තියෙන පරිේෂණ අනුව මේ නිරීක්ෂණ අනුව මේ දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවේ තමයි මේ වගේ පාහින් ලෙන කුරුවිට බඩදම ලෙන කිතුරුල බෙල් ලෙන
දැන් අපි හොයාගත්ත දැන් වලල්ලාවිට ඒවා ගල්ලෙන් ඉතාම ලෝකේ අඩුයි. ඒ කියන්නේ දීර්ඝ තැම්පත් තියෙන. දැන් පස් තැම්පත් වල ලෝක විශේෂතාවය තමයි පස් තැම්පත් වල දීර්ඝ වෙන්න ඕනේ. ඒවා නිරවුල් වෙන්න ඕනේ. දැන් ඕකෙන් මට පෙනියන දැන් මොකද මේක වැදගත් තමයි මේ දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ ප්‍රශ්නේ ආවොත් මේ පස් තට්ටු ආරක්ෂා කරන්න ඕනේ අපි. ඒ කියන්නේ නොයිදුල් පස් තට්ටු වෙන්න ඕනනේ. තව දේවල් මුහු වෙන්න බෑ. බෑ. මේවා කෙලීමෙන් නිරවුල් පස් තට්ටු. අවුල් පස් තට්ටු තිබුණොත් ඒක විතරයි. දැන් අපි තියමු දැන් කැලමිම ලක් වෙලා. භූචලන හින්දා එහෙම නැත්නම් තවත් සතුන්ගේ හායන ක්‍රියාවලින් හින්දා වෙනස් වුණොත් කාර්යය බෑ. මේකේ අපිට තියෙන විශේෂ කාරණේ තමයි ප්‍රාග්ිතිහාසයේදී අපි ඒ ස්ථානේ කාලීන කරන්න එපා. කොච්චර කාලයක්ද කියලා. ඒක වැදගත් තමයි ගල්ලෙන ගත්තොත් මේක නිරවුල්. නිරවුල් ගල්ලෙනක් වෙන්න ඕන. නිරවුල් පස් තට්ටු ඇති නොයිදුල් පස් තට්ටු ඇති ගල්ලෙනක් වෙන්න ඕන. දැන් මේ අනිවාර්යෙන් දැන් ඔය හරිම සාඩම්බරීය කාරණයක් මේ දකුණු ආසියාවේ මුල් පදිංචිකාරයෝ මේ අපි කියලා කියනකොට හරිම ආස්වාදයක් අපේ හදවත් වලට දැනෙනවානේ. මේ ඉතින් මට හිතුනේ දැන් අප්‍රිකාවේ ඉඳලා ඇවිල්ලා ආසියාවට පිවිසිලා එහෙම ඕස්ට්‍රේලියාව තුල යන ගමනේ මේ අද වගේම තමයි එදත් ලංකාවට ආවන් පස්සේ කාටවත් යන්න හිතෙන්නේ නැතුව ඇති. එච්චරට දැන් ඔබතුමා කියනවානේ මේ ගල්ලෙන්න එහෙම අපේ රටේ තමයි හම්බෙන්නේ කියලා. දැන් අදටත් වෙන රටකින් ආවම මේ දාලා යන්න හිතෙන්නේ නැහනේ. ඒ වගේ එදත් හිතෙන්නේ නැති මේ අපේ රටේ තියෙන ආකර්ෂණයත් එක්ක නේද ආචාර්යතුමා මෙහෙ ඉන්න තියෙනවා නම් කොච්චර සුවර්ගයක්ද කියලා. ඔව්. නෑ මේමයි දැන් ඔය ගත්තොත් දැන් අපි දැන් ඔක විශේෂ කතාවක් තියෙනවා. දැන් පහතරට චෙක් කළා අපි ඉන්නේ වැසි වනාන්තරනේ. ඒක අපි ගත්තොත් ඝර්ම කලාපී අපි කියනවා ඝර්ම කලාපී වැසි වනාන්තර. ඒ පරිසරය ගත්තොත් විශාලම කරකසක පරිසරයක්. දැන් වනාන්තරය ගත්තොත් තියෙනවා උඩු වියන තියෙනවා. යටි වියන තියෙනවා. මැද තියෙනවා. පිල්ල තියෙනවා. යට ගත්තොත් ඇවිදින්න බෑ කූඩැල්ලෝ. නමුත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. දැන් මොකද දැන් පහුගිය දශක 30 තුල පුරාවිද්‍යාවේ ඒ කියන්නේ ප්‍රාග්ධායික පුරාවිද්‍යාඥයන් අතර ලෝක විද්වතුන් අතර කතා බහක් තියෙනවා මේ පරිසරයේ මිනිසුන් ජීවත් වෙන්න බෑ. මේ අච්චර අමාරු පරිසරයක මොන කෙහෙල් මල්ල ජීවත් වෙනවද කියලා. මේක ඉතාම දුෂ්කරයි කියලා. අපි කියනවානේ ඔක තාක්ෂණික වශයෙන් ගත්තොත් දැන් මානව විද්‍යාව වචනක් තියෙනවා යැපීම් ධාරිතාව කියලා කියනවා. කැරින් කැපැසිටි. ඒකේ මිනිසුන්ට ජීවත් වෙන්න හැකියාව තියෙන්න බෑ. ඒ කියන්නේ සාකමය ආහාර තියෙන්න ඕන. කුරසහිත සත්තු ඉන්න ඕන. මේ මොකද කුරසහිත සත්තු කියන එක විශේෂයි. අපි ගත්තොත් දැන් ගෝන්නු මුව වගේ කුරසහිත සත්තු වැඩි ප්‍රමාණයක් මේ දැන් අපි වියලි කලාපයේ ගත්තොත් මේ සත්තු වැඩිනේ. කුරසහිත සත්තු වැඩිනේ. ඔව් දැන් වියලි කලාපයේ ගත්තොත් ප්‍රාග්ධායිතික ඒ කියන්නේ එලිමහනේ හොන් තරම් ජීවත් වෙන්න පුළුවන්. සතුන් ඉන්නවනේ. ඒ කියන්නේ මුව ගෝන්නු වගේ විශාල සත්තු ප්‍රමාණයක් ඉන්නවා. මොකද වියලි කලාපයේ ගත්තොත් අපිට පෝෂණ ඒ කියන්නේ කැරින් කැපැසිටි එක ඉහළ මට්ටමක තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ බොහොම අඩු මට්ටමකට තියෙන්නේ. ඒ කියන්නේ ආහාර රටාව නැහැ. ඒ කියන්නේ මිනිසුන් ජීවත් වෙන්න පුළුවන් පෝෂණ ගුණය තියෙන ශාක වර්ග. සත්නුත් විරයිනේ. සතුන් ගත්තොත් විදියෙම ඉන්නේ අර වඳුරෝ, දඬුලෙන්නු වගේ සතුන් තමයි දැන් ව්‍යාප්ත වෙලා ඉන්නේ. එතකොට නමුත් මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. දැන් මේවා මෑත කාලේ තමයි හොයාගෙන තියෙන්නේ. ඇත්තම ලෝකෙට පාඩමක් කියලා දීලා තියෙනවා. මොකද මෑත කාලේදී දියුණු පුරාවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරලා මේ කරුණු හොයාගෙන තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔකේ තියෙනවා අපි සියුම් පාංශු පැතිකඩ විශ්ලේෂණ කියලා විෂයක් තියෙනවා. ඒක ඒ ක්‍රමය අපි ශ්‍රී ලංකාවේ පාවිච්චි කළා. ඒකට තියෙනවා තව වචන තමයි අයිසොටෝප් ඇනලිසිස්. ඒක සමස්ථානියගේ. ඒ කියන්නේ මිනිසුන්ගේ සතුන්ගේ දත් වලින් කියන්න පුළුවන් මොනවද කෑවද කියලා. තමයි කෙටියෙන් කියන්නේ. දැන් අපි සාම්පල් ඔක්කොම ලබාගෙන තියෙනවා. අපි කුරුවට බටන බලන, පාහියන්ලන කාපු සතුන්ගේ ඔක්කොම දත් වලින්, ඉනේද වලින් සාම්පල් එකතු කරලා හොයාගෙන තිනවා. අපිට උදාහරණ කීපයක් කියන්න පුළුවන්ද මේ දත් වලින් කොහොමද මේ වගේ දතකින් මෙන්න මේ වගේ දේවල් තමයි කාලා තියෙන්නේ. ඒක ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කාබන් 14 කියන්නේ. ඔව්. ඒ වගේ ක්‍රමයක් තමයි මේ සමස්ථානියගේ අයිසොටෝප් ඇනලිසිස් කියලා. ඒකේ හරියට ඒවා ගණනය කරපුවම අපිට පුළුවන් මිනිස්සු මොනවා කෑවද කියලා. ඉතින් අද හෙළිදරව් කරලා තියෙනවා. මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒක සයන්ස් ආටිකල් එකක් ගියා.
මොන අභියෝගාවත් මිනිස්සු ඉතාමත්ම සාර්ථක විදිහට ඒ කියන්නේ අපේ රටේ තියෙන පහතරට තෙත් කලාපේ ගර්ම කලාපීය වනාන්තරවල අභියෝග ජයගෙන ඉතාමත්ම සාර්ථක විදිහට මිනිස්සු ජීවත් වෙලා තියෙනවා මේ පරිසරයේ. මොකද පාහියලෙන ගත්තොත් දැන් මෑතදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රත්නසිරි ප්‍රේමතිලක මහත්මයා හොයාගෙන තියෙනවා අදින් අවුරුදු 48000 ඉඳලා මිනිස්සු වල්වි අපි කියන්නේ ඌරුවි කියලා ඒක ස්වභාවික වේගන වී ඒවා පරිභෝජනය කරලා තියෙනවා. එතකොට ඇටි කෙහෙල් පළවැල එතකොට අපි ගත්ත වල්දෙල් නුවකුත් හඳුනා ගන්න බැරි විශාල කියන්නේ සතුන්ගේ දඩයමට අමතරව මේ කර්මකලාපීය වර්ෂා වනාන්තරවල තියෙන මේ සාක පළවැල හුඟක් පරිභෝජනය කරලා තියෙන මිනිස්සු. ඒ වගේම ඒවා තමයි අපිට කියන්නේ මේ පරිසරයේ මිනිසුන්ට විශාල ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවානේ අපේ රට. ඔව්. ඒක ඔප්පු කරලා තියෙනවා. ඇත්තටම දැන් අපි මේ පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මේ ගර්මකලාපීය වර්ෂා වනාන්තර වලට අඩුතරමින් ලෝකේ. දැන් ශ්‍රී ලංකාවේ පදන සාධක පදනම් කරන අදින් අවුරුදු 50000 ඉඳලා මේ ගර්මකලාපීය වනාන්තර අද දක්වාම තිබිලා තියෙනවා කියන කාරණේ. හරි අපි වැඩසටහනේ දැන් ඔබතුමත් එක්ක දිගින් දිගට මේ කාරණා පිළිබඳව සෑහෙන වෙලා කතා කරන්න පුළුවන් දීර්ඝ පර්යේෂණ ඉතිහාසයක් තියෙන කෙනෙක් හැටියට එක කාලයක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂයෙන් කැණීම් අංශයේ භාරව කටයුතු කරපු කෙනෙක් හැටියට අදටත් සක්‍රියව මේ කාරණේ වලට දායක වෙන කෙනෙක් හැටියට දැන් බලල්ලාවිට එනත් ආචාර්යතුමා ඔබතුමාට එතෙන්ට යන්න උනේම ඇත්තටම ගල් කොරියක් හින්දානේ. දැන් අපේ රටෙන් තමයි මේ වගේ ගල්ලෙන් හම්බෙන්නේ අපි තමයි දකුණු ආසියාවේ මුල් පදිංචිකාරුවෝ කියන එකට සාධක හම්බෙන්නේ මේ අපේ බටදොමලන ෆායෙන්ලෙන වගේ ගල්ලෙන් ආශ්‍රිතව කියලා ඔබතුමා සඳහන් කළා. හැබැයි අපේ රටේ මේ කරගෙන යන මේ සංවර්ධනය සඳහා කරගෙන යන මේ ගල් කොරි වගේ දේවල් එක්ක අපේ විශාල ඉතිහාසයක් නැති වෙන තර්ජනයක් නැද්ද මෙතන? ඔව් ඇත්තටම විශාල තර්ජනයක් තියෙනවා. දැන් මට පේන විදිහට මේ දැන් අපි කර්මකලාපීය වර්තමානාන්තර ප්‍රදේශවල දැන් අපි ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය කැගල්දී විශාල වශයෙන් ගල් කැඩීම කරගෙන යනවා. දැන් මෙතෙන්දී ගත්තොත් කාර්යය ගල්ලෙන් විතරක් නෙමෙයි. ගල්ලෙන් වල තියෙන එලිමහන ස්ථාන, ගල් තලාවන් ඒවල සාධක තියෙනවා. මොකද ඓතිහාසික යුගයේ සාධකයක් තියෙනවානේ. අපි ගල්ලෙනක් ආරක්ෂා කරාත් අවට ගල්ලෙන් කැඩනවනේ. ඒක දැන් අපි කියමු මං කියවනේ අර පස්තට්ටු කැළමීම වෙනවා කියලා. ඒකට විචල්්‍ය භාවයන් පත් ගල් බෝර දැමීම, වෙඩි දැමීම හින්දා එතකොට මේ වයින් ඔක්කොම ශබ්දේ හින්දා මේ පස්තට්ටු විතන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඩට පස්තට්ටුව යටට යන්න පුළුවන්. යටටට්ටුව උඩට යන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම මේකේ අර පරිේෂණය කිරීමේ ශක්්‍යතාවය කියලා තියෙනවනේ. ඒක අඩු වෙනවා. මේ ගල්ලෙනක වැදගත්කම තමයි පරිේෂණ කිරීමේ හැකියාව. දැන් මම කියන්නේ මේකයි. අපි කියන්නේ දැන් ගත්තොත් දැන් එදා ආචාර්ය දැන්නිකල් මහත්මයා 1980 පාවිච්චි කරපු තාක්ෂණය නෙමේ අපි 2006 දී මාගේ යටතේ කළේ. තියුණු තාක්ෂණයක්. එන්න තාක්ෂණය තියුණේ. මොකද අපිට ඉදිරියට පුළුවන් ගල්ලෙනක් කැණීම් නොකර තොරතුරු හොයා ගැනීම ක්‍රම. ස්කෑන් කරනවා වගේ. මොකද තාක්ෂණය ඉහළ යනවා. දැන් උදාහරණයක් ගත්තොත් මගේ විශේෂ ප්‍රාග්ිතිහාසයේ අපි කියමු ඕන පස්තට්ටුකින් අපිට පුළුවන් මිනිසුන්ගේ ලේ හොයාගන්න. ලේ වර්ග හොයාගන්න පුළුවන්. දැන්ට තියෙන තාක්ෂණය. දැන් ඒ කියන්නේ ගල් ආයුධ වලින් ගල් ආයුධ මොන වගේ සත්තු කපලා තියෙන්නේ. මොකද ගල් ආයුධ ගත්තොත් ඒවට කැපුම් දාලා තියෙනවනේ. කැපුම් දාලා තියෙනවා සමහරට රෙසිඩියු කියලා කියනවා. සමහර කඩතුළු තැන් තියෙන්න පුළුවන්. ඔව් තියෙනවා. ඒ වයින් ගත්තොත් දැන් යූස් මාක් තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන සලකුණු තියෙනවා. ඒ වගේම මේ වගේ යම් සතුන්ගේ ලේ වගේ සලකුණු තියෙනවා. ඒක නිරීක්ෂණය කරලා මොන සතාද කියලා හරියට අඳුරගන්න පුළුවන්. එච්චර සියුම්ම තාක්ෂණය කරා යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ ගල්ලෙන් අපි ආරක්ෂා කරන්න මතු පරපුරට අනාගතයට. මොකද අපේ දැන් ප්‍රාග්ිතිහාසයේ ගත්තොත් පසුගිය දශක කීපය තුළ විශාල කීර්තියක් ශ්‍රී ලංකාවට අත් වෙලා තියෙනවා. මොකද අපි කුරුවිට බඩතමුලනේ කිව්වොත් ලෝකෙම දන්නවා. විද්‍යාඥයින් අතර. මේක ඇත්තටම අපිට ඉතින් ඇත්තටම දැන් ගල් සංවර්ධනයේ ක්‍රියාවලිය ඇත්තම අත්‍යවශ්‍ය දෙයක්. දැන් නමුත් අපි මෙතෙන්දී අපි දැන් ගල් වෙනුවට වෙන ආදේශන ඕන තරම් කරන්න පුළුවන්. ආදේශන හොයාගැනීමේ කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒව ගත්තොත් නම්
ප්‍රාගිතිහාසය පැත්තෙන් විතරක් නෙමෙයි. ඔව්. පරිසරය පැත්තෙනුත් විශාල හානියක් වෙනවනේ. ඔව් මේ ගල් පර්වත කඩලා දානවා කියන්නේ වැසිවනාන්තර වලට ඊළඟට ප්‍රශ්න ඇති වෙනවා. අපේ දියසීරාවට ප්‍රශ්න ඇති වෙනවා. විශාල පරිසර විනාශයක් වෙනවා. ඔව් ඒක අනිවාර්යයෙන්ම. අපි ඒ කියන්නේ ප්‍රාග්යිතිහාසයේ යුගය ආරක්ෂා කරන්න ඒවා පිළිබඳ පරීක්ෂණ කටයුතු වලට නෙමෙයි අපිට මේ නැත්තම් ආයේ වැළලී ගිය ඉතිහාසයක් තමයි මානව ඉතිහාසය අපිට හොයාගන්න. මානවය වඳ වෙලා යයි මෙහෙම ගියොත් මේ පරිසරය. ඔව්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නුවන්ද අපේ තියෙන මේ ජෛව විවිධත්වයේ ඉහළ රටක් නේ අපේ රට. අපි ඇත්තටම සංවර්ධනය අපි වෙන්න ඕන අපේ පරිසරය. ඉතින් ඒක හින්දා තමයි ආචාර්යතුමා අපි මේ දවස්වල දැන් මේ ඊයේ අපේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉරිදායින් අවසන් වුණා. හැබැයි ඒකත් එක්ක අපි පටන් ගත්ත පරිසර දියුරුම කියලා. අපි පෞද්ගලිකව අපේ හෘද සාක්ෂියට එකඟව මේ පරිසරය රකින්නවා කියලා අපි දියුරුමකට අස්සම් ගන්නවා. දැන් මෙතන අපේ අහගෙන ඉන්න කට්ටියටත් අපිට බලාගෙන ඉන්න කට්ටියටත් අපි ආරාධනා කරනවා අපේ පරිසර දියුරුමට ඔබට පුළුවන් ඕනම කෙනෙක්ට ඕනම ශ්‍රී ලාංකිකයෙකුට කොහේ හිටියත් ඒකට අස්සම් කරන්න. ඒ සඳහා අපේ බැලුම්ගල Facebook අඩවියට පිවිසිලා එහෙම නැත්නම් net fm ඔන්නයා කියන Facebook අඩවියෙත් මේ පිළිබඳව පළ වෙනවා. අපේ YouTube බලන කට්ටියට අපි මේක description එකේ ඒ link එක දාන්නම්. ඔබට පුළුවන් ඔබට වියදමක් යන්නේ මේ පරිසර දියුරුම ඔබට සොයන්ව තමන් මේ ලෝකේ මේ පොදු නිවහන අපේ කාගෙත් ඒක ආරක්ෂා කරගන්න ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. මම දැන් මේ වැඩසටහන හමාර කරන්න මගේ මේ අන්තිම පැය භාගෙ තිස්සේම මගේ හිතේ තිබිච්ච ප්‍රශ්නයක් පොඩ්ඩක් ආයෙ පස්සට යනවා වෙන්න පුළුවන්. මේ මම අහගෙන මෙන්නම්. දැන් ඔබතුමා ඊශ්‍රායලයේදී ආසියාවේ මුල්ම මේ මිනිසා නාසරෙත් ආශ්‍රිතව හම්බුණා අවුරුදු 92000කට කියලා සාධක පිළිබඳව කතා කළානේ. දැන් අපි අවුරුදු 58000ක් 40000ක අපේ රටේ මානවයන් පිළිබඳව කටයුතු කරනවා. ඒකම පීකින් මිනිසා පිළිබඳව දැන් අපි දන්නවා ආසියාවේ පැරණිම මිනිසා කියලා අපිට උගන්වලා තියෙන ඉස්කෝලවල පීකින් මිනිසා පිළිබඳව මේ ඔහුගේ කාලයට වඩා ඉතා ඈත කාලයක්ද ඊශ්‍රායලෙන් හම්බෙන මිනිසා පිළිබඳව කතා බහ කළොත් නෑ ඇත්තටම කියනවනේ ඔක මානව විද්‍යාවේ ඒ තාක්ෂණික වචන පාවිච්චි කිරීමේ ක්‍රම අපි කියන්නකෝ දැන් අපේ පර තමයි හෝමෝ හෝමෝ කියන මානව විශේෂය. ඒක මුල්ම සමාජික හෝමෝ හැබිලිස්. ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස්. ඊට පස්සේ නියාන්ඩර්තාල් වගේ ඊට පස්සේ නූතන මානවයා. ඔහොම ගත්තට පස්සේ දැන් ඔය ඔබතුමා කියන පීකින් මානවයානේ. පීකින් මානවයාත් තාක්ෂණික වශයෙන් හෝමෝ ඉරෙක්ටස් මානවයා. ඒ කියන්නේ නූතන මානවෙක් නෙමෙයි. නෙමෙයි. ඒක දැන් චීනෙන් චීන ඇත්තටම දැන් මානව විද්‍යාව මෙහෙම දෙයක් තියෙනවා. මානව විද්‍යාවේදී ඒ හිස්කබල් වලට නම් දෙන්නේ ඒ ප්‍රදේශය මුල් කරගෙන. දැන් අපි මලංගොඩ මානවයා කිව්වා වගේ. ඔව්. දැන් අපි ගත්තොත් දැන් මුල්ම හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ඇටසැකිල්ල වාර්තා වුණේ දැන් ඔය චීනේ පීකින් ගල්ලෙනකින්. ඒක නම චොකෝටියන් කියන ගල්ලෙන. ඒ ආශ්‍රයෙන් තමයි මේ මානව සැකිල්ල හම්බ වුණේ. එතකොට ඒක නම් කිව්වා පීකින් මානවය කියලා. ඒ මානවයා අභාවයට ගිහිල්ලා ඉවරයි. ඔව්. ඒ කියන්නේ මේ පරිසරයට අනුගත වෙන්න බැරි වුණා. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මේ හෝමෝ සේපියන් කියන මානවයා බිහි වුණේ. බිහි වෙලා ඊට පස්සේ අද ජීවත් වෙන්නේ මේ හෝමෝ සේපියන් කියන නවීන නූතන මානවයා. දැන් බිලියන ගාණක් ජීවත් වෙනවනේ. මේ මානවයා තමයි ඔය සියලුම මිනිසුන්ට වඩා අභිබවලා. ඒ කියන්නේ අනුගත වීමේ හැකියාව. ඒක අද තියෙන පරිසරාත්මක තත්ත්වයන්ට අපි කියමු සුස්ක දේශගුණය, සීත දේශගුණය ඕනෑම පරිසරයකට කරකර ජීවත් වෙන ඕනම ඒ කියන්නේ සහරා කාන්තාරයේ සිට ඇස්කිමෝවරු දක්වා මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අද සාර්ථකව මේ මිනිසා ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ මිනිස්සුත් කවදා හරි වඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම. ඒ වඳ වෙන කාලය කොච්චර දුරට රැක ගන්නවද කියන කාර්යය තමයි අපිත් එක්ක තියෙන අභියෝගය, ලෝකයේ තියෙන අභියෝගය. හරි ඔබතුමාට බොහොම ස්තුතියි ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාට. ඔබතුමා මේ ගාල්ලේ මේ දවස්වල පුරාවිද්‍යාත්මක කටයුත්තක නියැලලා ඉන්න අතරතුර මේ වලල්ලාවිට සිද්ධියත් එක්ක අපි ඔබතුමාව කැඳවගත්තා. ඉතින් අපේ ශ්‍රාවකින්ට ප්‍රේක්ෂකින්ට අපි කියනවා මේ වගේම අපේ රටේ තවත් පුරාවිද්‍යාව පිළිබඳව, ඉතිහාසය පිළිබඳව කතා බහ කරන ප්‍රාමාණිකයන් විද්වතුන් අපි මේ මණ්ඩපයට රැගෙන ඇවිල්ලා ජාතියට හඳුන්වා දීමේ වැඩ කටයුත්තත් අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්ට් වැඩසටහන හරහා අපි කරගෙන යනවා. එහෙනම් අපි ලබන සතියේ සුපුරුදු ලෙසින්ම රාජ් සෝමදේවයන් සමග මේ වැඩසටහන අපි එතුමාත් එක්ක හම්බ වෙමු. එතුමා මොණරාගල ඉඳන් අරන් එන තොරතුරුත් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන් වෙයි. අපි අපේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාට සමු දෙනවා. ආයෙත්
අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනට මේ වගේ රසවත් ඓතිහාසික තොරතුරුත් එක්ක එන්න කියන ආරාධනයත් එක්ක ආයිබන් ඔබතුමාට. ආයිබෝවන්. Unlimited History අපේ ජාතික කතාව